තමයි අපි කලින් දවසේ එතකොට දශම පාඩමේ තව කොටසක් තිබ්බ කරන්න. දශම සංඛ්‍යාවකින් බෙදීම. අනුමාත්‍රකාව දාන්න. ඔව්. මම අභ්‍යාස මාලාව දුන්නානේ 15 2. කරාද ඒක? 15 2 අභ්‍යාසි කරාද? දශම සංඛ්‍යා ගුණ කිරීම දශම සංඛ්‍යාවකින් ගුණ කිරීම තමයි කරේ අන්තිමට. අමාරුයි. අමාරුයිද? ඔව් මොකක්ද අමාරු ගාන? සකාල කියන්නේ? ගෙදර වැඩ හෝම්වර්ක් සති දෙකක් තිබ්බනේ. ඒ ටික කරන්න ඕනේ. එතකොට පරණ ටියුට් එක කලින් ටියුට් එකේ ටක් ගාලා දශම කීවෙනි ගානද? මොකද ළමයි අමාරු ගානක් තියෙන්නේ ටක් ගාලා කියන්නේ 15 2 අභ්‍යාසෙ මම දුන්න හදන්න. ඔව් දශම සංඛ්‍යා බෙදීම අද කරනවා. මම අහන්නේ දශම සංඛ්‍යා ගුණ කරන අභ්‍යාස මාලාව 15 2 අභ්‍යාසෙ මොනවද අමාරු ගණන්? ටක් ගාලා කියන්නේ. අමාරු ගණන් තියෙනවද? මම ගණන් හැදුවා ගොඩක් නේ. දශම සංඛ්‍යා ගුණ කිරීමේ අභ්‍යාස මාලාව 15 2 අභ්‍යාසෙ අමාරු ගණන් මොනවද තියෙන්නේ? අවශ්‍ය ගානක් තියෙනවනම් ඉක්මනට කියන්න මම හදන්නම්. අමාරු ගණන් නැහැ. කොකෝ ටගල් කියන්නේ. පුතාලා 15 2 අභ්‍යාසි කරාද ඔක්කොම? 15 2 අභ්‍යාසෙ කරා. 15 2 අභ්‍යාසෙ ගන්න 4 1. හරිද? 15 2 අභ්‍යාසෙ ඔව් 4 පළවෙනි ගාන. හොඳයි. ඒකේ ළමයි තියෙන්නේ මෙහෙමයි. හරිද? මම පොඩක් ගානක් හදලා ඉන්නම් ඒකේ. 15 දැන් ඔයගොල්ලෝ හරි වැරදි බලා ගන්න මම 15 2 අභ්‍යාසයේ මේ ගෙදරට දුන්නා. ගෙදර වැඩ වලට ප්‍රශ්නාංක 4 මෙන්න මේ ගාන හදන්න කියලා ළමයි කියනවා. 4 පළවෙනි එක. ඒකේ ළමයි මෙහෙමයි ගාන දීලා තියෙන්නේ. 273 වැඩි කරාම 31කින් 273 වැඩි කරොත් 31කින් කීය දෙන්නේ? 273 31කින් වැඩි කරාම කීය දෙන්නේ? ඔව් 8463ක් කියලා එනවලු. ඔව් හැමෝම දැන් පෙරලා ගන්න 4 ප්‍රශ්නාංක 4 1 15 2 අභ්‍යාසයේ 15 2 අභ්‍යාසෙ පෙරලා ගත්තද? මේ හෝම්වර්ක් එක දුන්නේ ඒවා. මම අහන්නේ අමාරු ප්‍රශ්න තියෙනවා නම් මම බෝඩ් එකේ දැන් හදලා තමයි ඊළඟ කොටස පටන් ගන්නෙ. දශම සංඛ්‍යා බෙදීම පටන් ගන්නවා මේකේ ගණන් අමාරු ගණන්. ඔයගොල්ලෝ දැන් හදලා තියෙන්නේ ගෙදරදී හදුවා. නේද? ගෙදරට දුන්නානේ. හරි ඒවා මේ මම හදලා පෙන්නනවා අමාරු ගණන් තියෙන ඒවා. 273 වැඩි කිරීම 31 8463ක් නම් අපෙන් අහනවා මෙහෙම. නේ? ඔව් මේ අනුව පහත දී ඇති එක් එක් ගුණිතයේ අගය ලියා දක්වන්නලු. පළවෙනි එක රෝමි දක්වන්න. 27.3 වැඩි කිරීම 3.1. අර මේකේ උත්තරේ හරි ලේසි. මොකක්ද දෙන්නේ? මට කියන්න දශම සංඛ්‍යා ගුණ කරද්දී අපි මොකද්ද කරන්නේ? දශම සංඛ්‍යා ගුණ කරද්දී දශම නැතුව ගුණ කරනවානේ. මෙතන කීයක් තියෙන්නේ? පිට වැහුවාම දශම පිට වැහුවාම කීයක් තියෙන්නේ? නගල කියන්නේ 273 හොඳයි. මෙතන පිට වැහුවාම කීයක් තියෙන්නේ? 31යි. ඔව්. මෙතන 273යි මෙතන 31යි. මට කියන්න 273 31කින් වැඩි කරාම කීයද? මේ ගාන දීලා තියෙනවා 8463යි. ආයෙ වැඩි කරන්න දෙයක් නැහැ. හරිද? එලිම කිය දෙන්නේ 8463යි. 273 31කින් වැඩි කරාම 8463යි. ආයෙ වැඩි කරන්න ඕනේ නැහැ. ගානේ උඩම දීලා තියෙනවා. හැබැයි ළමයි අපෙන් දැන් මෙතන අහන්නේ 27.3 3.1කින් වැඩි කරාම උත්තරේනේ. දැන් මේකේ අපි දශම ස්ථාන වෙන් කරලා උත්තරේ ගන්න ඕනේ. දශම ස්ථාන කීයක් වෙන් කරන්න ඕනද? මේකේ දශම ස්ථාන 1යි මේකේ දශම ස්ථාන 1යි ඔක්කොම දශම ස්ථාන දෙකක් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට වෙන් කරන්න 1යි 2යි. එහෙනම් මෙතෙන්ට තමයි දශම තිබෙන්නේ උත්තරේ 84.6යි 3යි. තේරුණාද? රෝමිලක් ගන්න එක හරි. ඔව් හොඳයි. රෝමිලක් ගන්න දෙක. ඒකේ අහලා තියෙන්නේ 2.73. 2.73 කීයෙන් වැඩි කරාමද ළමයි? ඔව් 3.1කින් වැඩි කරාම කීයද එන්නේ? ඉතින් මෙතනත් මොකද වෙන්නේ?
හරි දශම තිත වහලා බලන්න 273. මෙතන වැහුවාම 31. 273 31කින් වැඩි කරාම කීයද දෙන්නේ? වැඩි කරන්න ඕනේ නැහැ නේ. 8463යි. 8463යි නේ. දැන් උත්තරේ ගන්න මේකේ දශම ස්ථාන වෙන් කරන්න ඕනේ. මෙතන දශම ස්ථාන 2යි, මෙතන දශම ස්ථාන 1යි, ඔක්කොම දශම ස්ථාන කීයද? 3ක්. ඔව් 3ක්. අග ඉඳන් මුලට 1යි 2යි 3යි. එහෙනම් උත්තරේ කී දෙන්නේ? මෙතනට තිත ආවහම ඔව් 8.4යි 6යි 3. ඉතුරු ටික හදා ගන්න පුළුවන්ද? නේ? ඔව් හැම එකේම ළමයි ඕගොල්ලන් ලියා ගන්න වෙන්නේ කීයද? ඔය ගානේ රෝමි ලක්කම් 6ේම නේ රෝමි ලක්කම් 1 2 3 4 5 6ක් තියෙනවා. නේ ඔය හැම එකේම ළමයි ලියා ගන්න තියෙන්නේ 8463. මොකද දශම තිත වහලා වැඩි කරද්දී අපිට එන්නේ 273 වැඩි කිරීම 31. නැත්නම් 31 වැඩි කිරීම 273. තේරෙනවද? කීය? ඔව් හොඳයි හරි තේරෙනවා. හැබැයි ළමයි උත්තරේ ගද්දී මේක ලියලා අර දශම ස්ථාන ගාන වෙන් කරන්න ඕනේ හරියට. පිටිපස්සින් නම් ඉස්සරහට. පහේ ගාන. ප්‍රශ්නාංක 5. ගඩොලක ස්කන්ධය ප්‍රශ්නාංක 5ත් හදන්නලු. ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 5. පහේ දෙවෙනි ප්‍රශ්නාංක 5 රෝමි ලක්කම් 2. හරි ප්‍රශ්නාංක 5 ගඩොලක ස්කන්ධය කිලෝග්‍රෑම් 2.3ක් පමණ වේ. බිත්තියක් සෑදීමට එවැනි ගඩොල් 2500ක් අවශ්‍ය වේ. ගඩොලක ළමයි ස්කන්ධය මේ ගඩොල් කැටයක ස්කන්ධය කිලෝග්‍රෑම් 2.3ලු. බිත්තියක් සෑදීමට එවැනි ගඩොල් 2500ක් අවශ්‍ය වෙනවලු ගයක් හදද්දී. අපෙන් අහනවා ළමයි රෝමි ලක්කම් එකේ අවශ්‍ය කියන ගඩොල් වල මුළු ස්කන්ධය නිමානය කරන්නලු. නේද? එතන මොකද්ද කරන්න ඕනේ? එක ගඩොලක ස්කන්ධය කිලෝග්‍රෑම් 2.3යි නම් ඒ වගේ ගඩොල් 2500ක මුළු ස්කන්ධය මොකද්ද කරන්න ඕනේ? ඔව් ළමයි හොඳයි 2.3 ගඩොලක ස්කන්ධය ගඩොල් 2500ෙන් ගුණ කරා නම් හරි. හරි නේද? ඔව් හොඳයි. එතකොට ගඩොලක ස්කන්ධය 2.3 කිලෝග්‍රෑම් නම් ඒ වගේ ගඩොල් කැට 2500ක මුළු ස්කන්ධය. එතකොට 2.3 2500ෙන් ගුණ කරන්න. දැන් මේක ළමයි ගුණ කරද්දී දශම තිත වහල ගුණ කරා නම් හරිනේ. දශම තිත වහල ගුණ කරා නම් හරි. ඔව්. ඒ කියන්නේ මෙතන 23 2500ෙන් ගුණ කරන්න වෙනවා. එක පැත්තකින් අපිට ගුණ කරගන්න පුළුවන් නේ. හරිද? නැත්නම් 2500 23න් වැඩි කරත් හරි. 2500 23න් වැඩි කරගන්න ඉස්සෙල්ලාම පුළුවන්ද? ඔය ඉස්සෙල්ලා 3න් වැඩි කරමු 3 වරක් 0.0යි 3 වරක් 0.0යි 3 වරක් 5 15න් 5 දැම්මා එකක් විතරයි 3 වරක් 2 6යි අර 1යි 7යි නේ. හරි. ඊට පස්සේ දෙකෙන් වැඩි කරන්න. දෙවරක් 0 මේ පහෙන් ලියන්නේ 0යි දෙවරක් 0යි දෙවරක් 5 10න් 0 දැම්ම එකක් විතරයි නේ. දෙවරක් 2 4යි අර 1යි කීයද? 5යි. හරි කියන්නේ මෙතන කීයද ළමයි එන්නේ? එකතු කරාම 0යි 5යි 7යි 7යි 5යි 5යි. හරිද බලන්න? 57500 දෙන්නේ. දශම තිත නොසලකලා වහලා 23 වැඩි කරන්න 2500ෙන්. හරි නේද? ඔව්. ඒත් ළමයි මෙතන ඕගොල්ලන්ට එන්නේ වැඩි කරාම 57500 නේ. මේක නෙමෙයි උත්තරේ. මේකේ දශම ස්ථාන කීයක් වෙන් කරන්න ඕනේද? අපෙන් අහන්නේ 2.3 2500ෙන් වැඩි කරාම එනාගේනේ. මම මේ ගත්තේ 2500 23න් වැඩි කරාමනේ. ඔව් මේකේ දශම ස්ථාන කීයක්ද? බෝඩ් එකේ යට පේන්නේ නැහැ. චුට්ටක් උඩින් ලියන්න ඕනේ. මෙතන. හරි මේ පේල් දෙක පේනවද? මේ දෙක පේනවා. මෙතන එකතු කරාම එන්නේ 57500යි. 57500යි. හරිනේ 57500යි. හරිනේ හොඳයි. දැන් 57500 මෙතන ලියාගෙන මේකේ ළමයි මේකේ දශම ස්ථාන නැහැනේ. මේකේ දශම ස්ථාන 1යි. එහෙනම් ඔක්කොම දශම ස්ථාන එකක් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට වෙන් කරන්න. එතකොට ළමයි උත්තරේ කී දෙන්නේ? 57500න් දශම ස්ථානයක් වෙන් කරාම 5750යි. දශම බිංදුවයි කිලෝග්‍රෑම් නේ ස්කන්ධය කිලෝග්‍රෑම් නේ. එහෙනම් ළමයි මට කියන්න ගඩොල් කැට 2500 මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 5750යි. මේ දශම බිංදුව ලියන්න ඕනෙත් නෑ.
5750යි. කිලෝග්‍රෑම් 5750යි. තේරෙනවද? හරි ගුණ කරන්න තිබ්බේ 5750යි. අමාරු නෑ. හරි. ඊට පස්සේ ළමයි රෝම ඉලක්කම් 2 අහනවා එක්තරා දැන් මේවා ලොරියකින් ළමයි අරන් යන්න ඕනේ. ගඩොල් කැට නිකන් අපිට අතේ අරන් එන්න බෑනේ. හරිද? ගඩොල් එතන නිෂ්පාදනය කරන තැනට ගිහිල්ලා බ්ලොක් ගල් හරි නේද? නැත්නම් පොඩි මොනවා හරි ගල්. හරිද? බ්ලොක් ගල් කියලා හිතන්නකො. එතකොට අපි ලොරියක් අරන් ගිහිල්ලා පටවගෙන එන්න ඕනේ. එතකොට මට කියන්න ළමයි මේ ගල් කැට 2500ම එක ලොරියක දාන් එන්න පුළුවන්ද? ඈ? ගඩොල් කැට 2500ම ගෙටම අවශ්‍ය ගඩොල් කැට ගන්න ලොරියක් අරන් ගිහලා එකපාර දාන් එන්න පුළුවන්ද? ලොරියට හිටන්නකො මේ ටික පැටෙව්වා කියලා 2500ම අදීද? ඈ? ලොරියට ගඩොල් කැට 2500ම පැටෙව්වහම අදීද? අදින්නේ නැහැ. නේද? රෝද එක තැන කැරගෙයි. බර වැඩිනේ ඕ. දැන් ලොරියක් ගත්තාම මේකේ අරන් යන්න පුළුවන් උපරිම බර ප්‍රමාණයක් තියෙනවා නේ ස්කන්ධේ. එක්තරා ලොරියකට එක වරකට එක වරකට ගෙන යා හැක්කේ මෙට්‍රික් ටොන් 2ක ස්කන්ධයක් පමණි. මෙට්‍රික් ටොන්. මට කියන්නේ මෙට්‍රික් ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් කොච්චරක්ද? මෙට්‍රික් ටොන් එකක් කියන්නේ හොඳයි රශ්මි කිලෝග්‍රෑම් ජයංග ඉරුණි හරි. කිලෝග්‍රෑම් කීයද? කොහොමද ළමයි? මෙට්‍රික් ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් අනිත් පුතාලා මෙට්‍රික් ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් ෂෙනාස් හරි අනිත් කට්ටිය ටකල් අනුහස් බවනි රශිනි රිතෝෂි කියන්න මෙට්‍රික් ටොන් එකක් අහලා නැහැ හිරුනිකා ඉමේෂ්ක ඔයාගේ බලන්න බිඳුවක් වැඩි හරි ජයංග හරි කිලෝග්‍රෑම් රිතෝෂි හරි හොඳයි 1000ක් හරිද ඒ කියන්නේ මතක තියාගන්න ළමයි මෙට්‍රික් ටොන් එකක් කියලා කියන්නේ ටොන් එකක් නේ ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000කට ටොන් එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් ටොන් එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් හරිද ටොන් එකක් මෙට්‍රික් ටොන් එකක් කියලා අපි කියන්නේ නැත්නම් අපි 1t හරිද 1t කියලා දාන්නේ ටොන් කියන එක සිම්පල් t කිලෝග්‍රෑම් ළමයි ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000කට එහෙනම් මට කියන්න ලොරිය අරයි යන්න පුළුවන් උපරිම ස්කන්ධේ ටොන් දෙකක්ලු ටොන් දෙකක් කියන්නේ කිලෝග්‍රෑම් කීයක්ද එහෙනම් ලොරියේ පටෝල අරයි යන්න පුළුවන් උපරිම ස්කන්ධය හොඳයි කීයද ටොන් එකක් කියන්නේ 1000ක් නම් ටොන් දෙකක් කියන්නේ 2000ක් කිලෝග්‍රෑම් මෙන්න එක පාරකට හරිද කිලෝග්‍රෑම් 2000ක් අරයි යන්න පුළුවන් ගඩොල් කැට 2000ක් නෙමෙයි මේ ලොරිය අරයි යන්න පුළුවන් මුළු ස්කන්ධයේ පටවගෙන කිලෝග්‍රෑම් 2000යි කියන්නේ මට කියන්න ගෙදරට අවශ්‍ය මුළු ගඩොල් වල ස්කන්ධ කීයද ගෙදරට අවශ්‍ය මුළු අපි දන්නවා ගඩොල් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 5750යි දැන් මට කියන්න කිලෝග්‍රෑම් 5750ක් අරයි යන්න තියෙනවා ගඩොල් කැට වල ස්කන්ධය මේ ලොරියට වාර කීයක් එන්න වෙයිද ඔන්න ගියා ලොරිය ගඩොල් ගන්න තැනට උපරිම පටවන්න පුළුවන් එකපාරකට ගඩොල් කැට 2000ක් නෙමෙයි කිලෝග්‍රෑම් 2000යි ඒ කියන්නේ ගඩොල් කැට කිසියම් ප්‍රමාණයක් පැටෙවුවාම කිලෝග්‍රෑම් 2000ක් එනවනේ ඔන්න ලොරිය ආපහු ඇවිල්ලා ඒ ටික අර ගේ හදන තැනින් බානවා ආය යනවා ලොරිය ආය ගිහිල්ලා ආය කිලෝග්‍රෑම් 2000ක් එන විදියට ගඩොල් කැට ටික පටව ගන්නවා දැන් 2000ව දෙකක් ගෙනල්ලා කිලෝග්‍රෑම් 4000ක් අරන් ආවා. ඔන්න බෑවා. වාර දෙකයි තව පාරක් යන්න වෙනවා. මට කියන්නේ තවත් කිලෝග්‍රෑම් 5750න් දැන් 4000ක් අරන් ආවනේ. තව 1750ක් තියනවා පටවන් එන්න. ආයි ලොරිය ගිහිල්ලා ආයි පාරක් ඒ ඉතුරු ටික ගඩොල් කැට පටවගෙන අරන් එන්න වෙනවා. වාර කීයද? 3ක්. වාර 3ක් නේද? ඔව් හොඳයි. එහෙනම් රෝම ඉලක්කම් දෙකට වාර 3ක් එන්න වෙනවා. ඒක තේරුණාද හැමෝටම? හරි. දැන් ළමයි අපි එමු දශම සංඛ්‍යා බෙදීමට. හරිද? දශම සංඛ්‍යා බෙදීම. හොඳයි මාතෘකාව දාන්න. හරි දශම සංඛ්‍යා බෙදීම.
හොඳයි දැන් තව වැදගත් දෙයක් කියන්නත් තියෙනවා දශම සංඛ්‍යා බෙදීම හරි දශම සංඛ්‍යා බෙදීම හොඳයි හරි මේ අභ්‍යාස ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් මම කලින් සතියේ දුන්නේ හරි එතකොට ඒ ටික අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනි ගුණ කිරීමේ යටතේ දැන් ළමයි අපි එන්න හදන්නේ දශම සංඛ්‍යා බෙදීමට මෙතනින් තමයි පාඩම ඉවර වෙන්නේ දශම සංඛ්‍යා බෙදීමට මාතෘකාව දැම්මනේ දශම සංඛ්‍යා බෙදීම දශම සංඛ්‍යා බෙදීම දශම සංඛ්‍යා බෙදීම අපි බෙදීම කරමු ළමයි දැන් ගුණ කිරීම පුළුවන් නේ කලින් උදාහරණත් එක්ක බලන්න ගුණ කරන ගාණක් දුන්නොත් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔව් අපි ආයෙ අලුතෙන් දැන් දශම සංඛ්‍යා බෙදීම බලමු හරි දශම සංඛ්‍යා බෙදීම මම කලිනුත් කියන්නේ නැති කමන්නේ අපි ආයෙ මුලින්ම වගේ කරමු මෙතන දශම සංඛ්‍යා බෙදීම පාඩමේ අවසාන කොටස දශම සංඛ්‍යා බෙදීම හරි දැන් පොඩක් මම මේ කියන එක තමයි අහගන්න දැන් ළමයි මේ මාසෙ නම් මේ ජුනි මාසෙනේ ජුනි මාසෙ නම් මම දැන් පෙරේද දැම්ම ගෲප් වලට මැසේජ් එකක් ඕගොල්ලන්ට දැන් ක්ලාස් එකට ලොග් වෙද්දී අංකයක් දෙනවා දැන් ළමයි මම හිතන්නේ 5ක් 6ක් අංකේ අරන් තිබ්බා දැන් හොඳට අහගන්න හරිද ඒතර ක්ලාස් එකට ලොග් වෙද්දී දැන් මේ වෙද්දී ළමයි ටියුට් අරන් ගිහිල්ලා තිබ්බා ළමයි 6-7 දෙනෙක් තව ළමයි ප්‍රමාණයක් ඉන්නවා ටියුට් ගන්න ඔව් මම දැන් ගොඩක් ඒ ගත්ත අයට අංක දුන්නා හරිද දැන් ලබන සතියේ නම් දැන් උතර අහගන්නකෝ මම කියන එක හරි ඉතින් මම කියන එක අහගන්න එතකොට grade 8 බිතුමි වාගේ අංකේ හරිද බලන්න දාලා තියෙන්නේ බිතුමි ඔව් මම දැන් අද ළමයි දැන් අංක ගත්තේ නැති කට්ටියව අයින් කරේ නැහැ ක්ලාස් එකෙන් දැන් ලබන සතියේ නම් මම මේක පොඩ්ඩක් ළමයි හරියට බලනවා හරිද දැන් හැමතැනම ක්ලාස් එකක්දී අංකයක් දීලා යන්නේ මොකද දැන් අපි මේ විදිහට කරගෙන යනවා දිගටම Zoom ක්ලාස් නේ කරන්නේ ඔව් බිතුමි ඔයා අංකේ දාලා තිනවනේ බිතුමි ඔයා ගත්ත අංකේ 1 රිතෝෂි අංකේ 2 හරි ලෂිනි අංක 3 ගත්තා හරි සඳුනි අංකේ 4 දිදුනි අංකේ 5 හොඳයි එතකොට දැන් හොඳට අහගන්න ඔව් හරි අංකේ හම්බුන්නේ නැහැ මම දැන් ගිය සතියේ ඔය දැන් ඔයගොල්ලෝ හැමෝම WhatsApp group එකේ ඉන්නවද ඉස්සෙල්ලා ඒක කියන්නකෝ WhatsApp group එකේ මම ඉන්නවද මෙතන ඉන්න ළමයි 16 දෙනාම WhatsApp group එකේ ඉන්නවද ඔව් ඉන්නවා හරි මම පෙරේදා මැසේජ් එකක් දාලා තිබ්බා දැක්කද ඒක මැසේජ් එකක් දාලා තිබ්බා ඔව් හොඳයි ගන්න ළමයි කීප දෙනෙක් අංක අරන් තිබ්බා හරි WhatsApp group එකේ හැමෝම ඉන්නවද ඉන්නවා හරි එතකොට මම ඒකට මැසේජ් එකක් දාලා තිබ්බා විස්තර එක්ක ටියුට්ස් ඊට දැන් ඔයගොල්ලන්ගේ මේ මාසේ දැන් 15 වෙනි පාඩමෙන් කලින් ටියුට් එකේ පාඩම් ටික ඉවරයි හරිද ඊට පස්සේ දැන් මෙතන ලබන සතියේ ඉඳන් අපි හරිද අනුපාත පාඩමේ ඉඳන් 16 17 18 19 20 ඒ පාඩම් ටිකේ ගණන් තියෙන ටියුට් එකයි ඊට පස්සේ ඔයගොල්ලන්ගේ 5 වෙනි පේපර් එක දැන් මේ කලින් අරන් ගිය පේපර්ස් මට ගොඩක් අය කරලා ගෙනත් දුන්නේ නැහැ. දැන් මම දෙමාපියන්ටත් කියන්නේ දැන් ඔයගොල්ලෝ පේපර් එක අරන් ගියාම ඒක ළමයාට දීලා කරවලා ඊළඟ මාසයේ එද්දී අරන් එන්න ඕනේ පේපර් එක. හරිද? අම්මලා තාත්තලාට කියන්නේ. ඒතර පේපර් එකයි ටියුට් එකයි අරයි නම් ටියුට් එක දැන් අපි පන්තියේ ගණන් හදා යද්දී ඒක ඕනේ ටියුට් එක. හරිද? ඊට පස්සේ අච්චු පොතත් ළඟ තියාගන්න අපි අච්චු පොතේ ගණන් ටියුට් එකේ ගණන් ඒ දෙකම හදාගෙන යනවා. එතකොට මේ පේපර් එක මාසෙක පේපර් එකක් කරනවානේ. දැන් ගොඩක් ළමයි මේ පේපර් එක මම දන්නේ අරන් යනවා සමහර අය කරලා ගෙනන් දෙන්නේ නැහැ. දැන් මේ මාසේ මේ පේපර් එක අරන් ගියාම ටියුට් එකයි පේපර් එක අරන් ගියාම ආයි ඊළඟ මාසෙද්දී ආයි පේපර් එකක් තියෙනවනේ. එතකොට මේ පේපර් එක මේකේ උත්තර ලියලා අරන් එන්න ඕනේ. මම ඊට පස්සේ ඒක බලලා ලකුණු දාලා ඊළඟ මාසේ ආයි එද්දී ඔයාලගේ අම්මලා හරි තාත්තලා නෙන්නේ. හරි මේක බලලා දෙනවා. ඒක දිගටම යන්න ඕනේ. දැන් Zoom class අපිට කොහොමද තව මාස 3ක් 4ක් යනකම් කරන්න වෙයි. හරිද? පන්ති ආයි පටන් ගන්න හම්බ වෙන්නේ නැහනේ. ආයතනයේ සහ ඉස්කෝලත් එහෙම තමයි ඉතින්. හරි එතකොට දැන් ලබන සතියේ ඉඳන් මේක මම හරියට බලනවා ළමයි ලබන සතියේ ඉඳන් ඔයගොල්ලෝ ළමයි 16 දෙනාම මේ අංකේ ගන්න ඕනේ හරිද? ඔව් මගේ නම්බර් එකට මැසේජ් නේද දැන් රැයට දාන්න එපා හරිද? හෙට උදේටත් දාන්න එපා ක්ලාස් තියෙනවා හරිද? අද රැයට ඔයගොල්ලෝ මැසේජ් එකක් දානවා නම් 9න් පස්සේ
හෙට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දානවා නම් හෙට ගන්නවා නම් දවල් වරුවේ ගන්න. හරිද? හෙට රැයට ගැටලුවක් නැහැ. රැය ක්ලාස් නැහැ. හෙට උදේ පන්ති දිනවා. කෝල් ගන්න එපා උදේට හෙට. හරි මෙන්න නම්බරේ හැමෝම ගාව දිනවනේ නම්බරේ 077 90යි 45යි 702. 077 90යි 45යි 702. හරි ඔකට මැසේජ් එකක් දාලා නම්බරේ නම එවලා ඉල්ල ගන්න ඕනේ. දැන් මේක ළමයි අපි දැන් මේ මාසේ ඉඳන් පන්ති ෆීස් කොහොමත් ගන්නවා. දැන් ගිය මාසේ දැන් සමහර ළමයි ගෙවලා තිබ්බේ නෑ. හරිද? මේ ජුනි මාසේ ඉඳන් පන්ති ෆීස් එක ඔයගොල්ලන්ගේ 700ක් වෙනවා පන්ති ගාස්තුව. හරිද? පන්ති ගාස්තුව 700ක් වෙනවා. ඒතර දැන් මේ ලබන සතියේ වෙද්දී ඒ ටික ඔයගොල්ලෝ පන්ති ගාස්තුව ගෙවලා මේ ටියුට් එකයි පේපර් එකයි ගන්න ඕනේ සහ අංකෙත් ගන්න ඕනේ. ඊට පන්ති ගාස්තුව ගෙවන ළමයිට තමයි අංකෙ දෙන්නේ. ලබන සතියේ ඉඳන් දැන් ලින්ක් එක ගෙවන්න බැරි වුණා. ඒක තමයි. හරිද? එතකොට දැන් මේ මාසේ ඔයගොල්ලන්ට මේ සතිය ඇතුළත ඒ ටික කරගන්න පුළුවන් දැවිලා. සමත කර්ෆියු වයින් කරාම පුළුවන්. ඔව් දැන් මෙහෙ ළමයි මෙහෙන් ටියුට් ගන්න ඕනේ. ටියුට් එකයි පේපර් එකයි. අනික මේ පේපර් එක අරන් ගිහලා ළමයි නිකන් නොකර ඉන්න බෑ. මම දැන් ඊළඟ සතියේ ඉඳන් බලනවා හරියට මේක කරලා ඊළඟ මාසෙදී ගෙනත් දෙන්න ඕනේ. පුළුවන් නම් ඊළඟ සතිය හරි ගමන්නේ එන්න පුළුවන් නම් කලින්. එතකොට බලලා දෙන්නාම ඉක්මනට අරයි යන්නත් පුළුවන් ලකුණු දාලා. මාසෙට පේපර් එකක් යනවා. පේපර්ස් ටික කරන්නත් ඕනේ. ටියුට් එකේ ඒ ටික කරගෙන යන්නත් ඕනේ. ඔය සමුදරට ලොක්ඩවුන් නේද? අයින් කරාට පස්සේ ඔව් ඒ කියන්නේ එන්න පුළුවන් නම් එන්න. දැන් ගොඩක් අය මෙහි ළඟපාත කට්ටිය ඉන්නේ. ඉතින් ඇවිල්ලා අරයි යනවා. එහෙම ගැටලුවක් නැහැ. ටියුට් මේ ඇන්ඩ්‍රොයිඩ් එකේ තිබ්බට ගැටලුවක් වෙන්නේ නැහැ. ඇවිල්ලා පුළුවන් නම් අරයි යන්න. හරිද? ඒතර ඕගොල්ලන් ළමයි මුදල් 80ක් මේ මාසෙ ඉඳන් අය කරනවා ක්ලාස් එකට. දැන් ගිය මාසේ සමහර අය ගෙවලා තිබ්බෙත් නැහැ. කලින් මාසේ ගෙවලා තිබ්බෙත් නැහැ. මම ඉතින් මොකුත් කියන්න ගියේ නැහැ. දැන් අනිත් ක්ලාස් වල එහෙම නෙමෙයිනේ. ඔයගොල්ලෝ දන්නවනේ අනිත් පන්ති වල නේ සතියයි දෙකයි බලන්නේ. ඊට පස්සේ ක්ලාස් එකට ගන්නෙත් නැහැ. මම දැන් ගිය මාසෙත් ටිකක් සහනි දුන්නා. ඉතින් සමහර අයට අමාරු කට්ටියක් ඉන්නවා. ඔය එහෙම නැත්තම් ළමයි ඕගොල්ලන්ට ඉතින් දැන් මෙහෙමයි තව ක්‍රමයක් තියෙනවා. ඉතින් බැංකුවට සල්ලි දාලා එහෙම මේකේ PDF එකයි මේකේ PDF එකයි ගන්නත් පුළුවන්. print out දාගන්න. හරිද? ඕගොල්ලන්ට කැමති විදිහකට ඒක කරන්න පුළුවන්. පන්ති ගාස්තුව අපි ගෙවන ළමයිට තමයි දැන් ලබන සතියේ ඉඳන් ක්ලාස් එකට මම ඇඩ් කරන්නේ. සහ අංකේ දෙන්නේ. ඒත් මේ අංකේ දාලා තමයි ක්ලාස් එකට link එක හරහා එද්දි එන්න වෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැනුවත් කිරීමක් කරා. දැන් මම මේ මාසෙත් ඒක වැඩි ඕගොල්ලන්ට කියන්න ගියේ නෑ. හරිද? ඊට පස්සේ අප්‍රේල් මාසෙත් ඒක ඕගොල්ලන්ට වැඩි කියන්න ගියේ නෑ. සමහර ළමයි ඉතින් හිටිය පන්ති ෆීස් ගෙවුනේ ඉතින් කට්ටිය. ගැටලුවක් නෑ. දැන් මේ මාසේ ඉඳන් ළමයි මම ඒක හරියටම බලනවා. හරි? මේ ජූනි මාසේ ඉඳන් ඒතර ඕගොල්ලෝ පන්ති ෆීස් ගාස්තුවයි මේ ටියුට්ස් ඒ පේපර්ස් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. හරිද? ඔව් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් එකේ තිබ්බට කමක් නෑ. ළඟ ළමයි ඉන්න හින්දා ඇවිල්ලා ගොඩක් අය දැන් ළමයි 5-6 දෙනෙක් මරන් ගියා මේ දවස් තුනේම මේ මාසේ. හරි අනිත් කට්ටියත් ඒක බලන්න. එහෙම කවුරු හරි ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දීලා පොඩ්ඩක් විස්තරේ කියන්න. 077 සර් මේ සතියේ එන්න බෑ. එහෙම වුණොත් නැත්නම් ලබන ක්ලාස් එකට නැත්නම් ඔයගොල්ලන් ජොයින් වෙන්න බැරුව වෙනවා. අංකේ දාලා ඉන්න ඕනේ ඈ. ඒකයි. කෝල් එකක් අනිවාර්යෙන්ම දෙන්න. හරි හෙට මේ දවල්ට හරි රැයට හරි අද රැය ගන්නවා නම් 9න් පස්සේ කෝල් එකක් කරන් විස්තරේ කියන්න. 077 90යි 45යි 702. දැන් හදිස්සියෙ මේ සතියේ ඔයගොල්ලන්ට මේ ටියුට් පේපර්ස් ගන්න බැරි වුණොත් මේ අංකේ හම්බ වෙන්නේ නැහැ නේ. ඒකින්ද එහෙම බැරි ළමයි ඉන්නවා නම් මට කෝල් එකක් දාලා කියන්න ඕනේ ඈ. හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් හරිද? එතකොට මම එහෙම වුණොත් අංකේ මොකක් හරි හදලා දෙන්නම්. සතියක් දෙකක් යනකම් ගැටලුවක් නැහැ. හරි. හොඳයි ඒකත් මම පොඩ්ඩක් මේ දැනුවත් කරේ. ඒක ළමයි දැන් අපි මේ මාසේ ඉඳන් හරියටම බලනවා. පැහැදිලිද? ගැටලුවක් නැහැ නේද? මම දැන් ගිය මාසේ බැලුවෙත් නැහැ ඒක. කලින් මාසෙත් බැලුවේ නැහැ වැඩි. හොඳයි ජූනි මාසේ ඉඳන් මේක බලනවා ළමයි හරියටම. ඔව්. දුරයි නේද? ගොඩක් දුර ඉන්න ළමයි පොඩ්ඩක් ඉන්නවනම් මට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න. ඇක්මේකේ ළමයිටත් ඇක්මේකෙන් ගන්න පුළුවන් ඈ. ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. හොඳයි. අංකේ දැන් ගොඩක් ළමයි අරන් තිබ්බ අනිත් කට්ටියත් මේ සතියේ වෙද්දී ඒ ටික හදාගන්න. හරි නේද? හරි. ගැටලුවක් නැහැ නේද? හොඳයි. දැන් ළමයි අපි එන්න හදන්නේ දශම සංඛ්‍යා බෙදීම. දශම සංඛ්‍යා බෙදීම කියලා දැම්මද? හරි. දැන් මුලින්ම ළමයි බලමු අපි මේ වගේ ගණන් කිහිපයක් දශම සංඛ්‍යා බෙදීම. මොකද දැන් අහගන්න ඈ. දශම සංඛ්‍යා බෙදීම මාතෘකාව දැම්මද? හරිද? ඔව්. දැන් අපි ළමයි හිතමු මෙන්න මේ වගේ ගානක්. දැන් මට ඕනේ උදාහරණ අංක 1. හරිද? අපි ගමු 72 මට බෙදන්න ඕනේ ළමයි 0.8න්. උදාහරණ අංක 1. ලියා ගන්න ටක් ගාලා පළවෙනි ගාන.
72 බෙදන්න ඕනේ 0.8න්. 72 බෙදන්න ඕනේ 0.8න්. ලියාගත්ත ඉක්මනට ලියා ගන්න. 72 බෙදීම 0.8. හරි ලියාගත්තා. හොඳයි. දැන් කොහොමද ළමයි අපි මේ වගේ දශම සංඛ්‍යාවක් නැත්නම් මේක පූර්ණ සංඛ්‍යාවක් මේ පූර්ණ සංඛ්‍යාව බෙදන්න ඕනේ දශම සංඛ්‍යාවකින්. දැන් අපි ළමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් කොහොමද දශම සංඛ්‍යාවකින් බෙදන්නේ? දශම සංඛ්‍යාවක් කොහොමද පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ? එහෙම නැත්නම් ඊට පස්සේ ළමයි අපිට තියෙනවා ආයි දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද? ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරිද? ඒකෝල ළමයි දැන් මෙතන 72 බෙදීම 0.8. මම මේක කිව්වා නේද ගිය සතියේ මේ ළමයි මට කියන්න දැන් 0.8 බෙදලා උත්තරේ ගත්තොත් හරිද මේකේ 72 බෙදීම 0.8 තියෙන්නේ මේක ළමයි මාරු කරොත් හරිද දැන් ಗುಣ කරද්දි නම් අවුලක් නැහැ නේ දැන් ಗುಣ කරද්දි 4 5න් ಗುಣ කරත් 20යි 5 4න් ಗುಣ කරත් 20යි හැබැයි ළමයි බෙදද්දී මාරු කරලා බෙදන්න බෑ තේරෙනවද ඔව් මේක මේකෙන් බෙදන්න කිව්වොත් මාරු කරලා බෙදන්න බෑ. ඒ කියන්නේ 0.8 72කින් බෙදුවාම එන උත්තරේ 72 0.8න් බෙදුවාම එන උත්තරේ සමාන වෙන්නේ නැහැ. සමාන නැහැ. මම මේක කිව්වා නේද මේ එදා අන්තිමට කිව්වා. හොඳයි. ඔය දැන් මේක තමයි බෙදද්දී අපිට තියෙන්නේ මේ බෙදීමේ ලකුණ වෙනුවට හොඳට අහගන්න. මේ බෙදීමේ ලකුණ වෙනුවට අපිට ලියන්න පුළුවන් බෙදීමේ ඉර දාලා. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා මේකට කියන්නේ ළමයි දීර්ඝ බෙදීම. මොකද්ද? දීර්ඝ බෙදීම. මේකට අපි කියන්නේ දීර්ඝ බෙදීම. නිකන් ඉරි කැලලක් ගැහුවොත් ළමයි කියන්නේ කෙටි බෙදීම. කියන්නේ බෙදීමේ ලකුණු තියෙනවා. මේකට කියන්නේ දීර්ඝ බෙදීමේ ලකුණ. මේක කෙටි බෙදීම. හරිද? මතක තියාගන්න. හරි තව මේ වගේ අපි දානවා එක එක විදි වලට බෙදද්දී. හරි දැන් ඉදන්නකෝ අපිට උදාහරණයක් 10 බෙදීම 2. 10 දෙකෙන් බෙදන්න ඕනේ. මේක අපිට දීර්ඝ බෙදීම දාලා ලියද්දි මෙහෙම ලියන්නේ 10 බෙදීම 2. හරිද? ඊට පස්සේ මේ වගේ අපිට මේ කෙටි බෙදීම මෙහෙම දාන්නත් පුළුවන්. 10 බෙදීම 2. දැන් 10 දෙකෙන් බෙදුවොත් උත්තරේ 5යි නෙන්නේ. මේ 5 අරක් 2 10යි. 10න් 10ක් බිඳුවයි. ඔන්න දීර්ඝ බෙදීමෙන් 10 දෙකෙන් බෙදුවාම උත්තරේ ගත්ත 5. කෙටි බෙදීමෙන් බෙදද්දි 10 බෙදීම 2. කෙලින්ම උත්තරේ තමයි දාන්නේ 5යි. හරිද? මෙතනත් 10 බෙදීම 2 උත්තරේ 5යි. අනිත් එක තමයි ළමයි 10 බෙදීම 2. මෙහෙම ලියන්නත් පුළුවන්. 10 මේ ඉරෙන් කියන්නේ බෙදීම. දැන් ඔයගොල්ලන්ට මේක ලියද්දි මතක් වෙනවා නිකන් භාග සංඛ්‍යාවක්. ඕ භාග සංඛ්‍යාවක් වගේ තමයි. එතන භාග සංඛ්‍යාවකත් ළමයි කියන්නේ මේ ඉරෙන් බෙදීම. මේ ලවය මේ හරය. ලවය බෙදීම හරය. දැන් භාග සංඛ්‍යාවක් ලියද්දි ළමයි ලවය බෙදීම හරය තමයි තියෙන්නේ. ඒ උදාහරණයක් හිතන්න 4න් පංගු 3. මේ කියන්නේ ළමයි 4කට බෙදලා 3ක්. 3 බෙදීම 4. ලවය බෙදීම හරය. 3 බෙදීම 4. හරිද? එතකොට ළමයි මෙතන අපි මේකෙන් කියන්නේ බෙදීම. ඒ කියන්නේ අපිට මෙහෙම තියෙන එකක් 10 බෙදීම 2 කියන එක ලිව්වේ හැකි මේ විදියට. තේරෙනවද? 10 බෙදීමේ මෙන්න මේ සංකේතය වෙනුවට අපිට ඉර දාලා ලිව්වේ හැකි. මේක මම කිව්වනේ කී සතියේ? කලින් සතියේ 10 බෙදීම 2 සමානයි මෙහෙම ලියන්න පුළුවන්. 10 මේ ඉරෙන් කියන්නේ බෙදීම. මේ ඉරෙන් කියන්නේ බෙදීම. බෙදීම 10 බෙදීම 2. හරිනේ? හොඳයි. දැන් ළමයි අහගන්න. අපි ඉස්සෙල්ලාම 72 බෙදීම 0.8 නේ. 72 බෙදීම 0.8 නේ තියෙන්නේ. ඕක අපි මේ වගේ ලියා ගන්නවා. කොහොමද ලියන්නේ? 72 බෙදීම 0.8. හරි හැමෝම ලියන්න මේ විදියට 72 බෙදීම 0.8. 72 බෙදීම 0.8. දෙක බෙදීම හරිද ලිව්වා හොඳයි දැන් ළමයි මේක අපිට බෙදද්දි දැන් මේක ඇත්තටම තියෙන්නේ ලවය බෙදීම හරය මේ මොකද්ද ළමයි ලවය මේ එයා ගන්න රතු පෑනෙන් කොහොම ඊතලයක් දාලා හරය
ඇත්තටම මේ සංඛ්‍යා දෙකක් බෙදනවා කියන්නේ මෙයා ලවය මෙයා හරය. මේ ඉස්සරහා තියෙන එක ලවය ළමයි. මේ බෙදීම මේ පස්සේ තියෙන එක තමයි හරය. මතක තියාගන්න. රතු පෑනේ කොහොම නම් කරගන්න? එක සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් බෙදනවා කියන්නේ ළමයි ලවය හරය තියෙන්නේ. පළවෙනියක් තමයි ලවය. මුලින්ම තියෙන සංඛ්‍යාව ලවය. මේ තියෙන්නේ බෙදීමේ සංකේතේ. පස්සේ තියෙන සංඛ්‍යාව හරය හැමතිස්සෙම. තේරෙනවද? දැන් හිතන්නකෝ 10 බෙදීම 2. පුතේ 10 බෙදීම 2 ලවය කියන්නේ මොකද්ද? ලවය මොකද්ද? 10 බෙදීම 2 ලවය තමයි 10. හරය හරය ඔව් 2යි. ඊට පස්සේ මම අහනවා 8 බෙදීම 11. 8 බෙදීම 11 ගත්තොත් ලවය 8යි හරය 11යි. හොඳයි. ලියන්න මෙහෙම. දැන් අපිට ළමයි මේක බෙදන්න අමාරු වෙන්නේ ඇයි? දැන් මම ඕගොල්ලන්ට දුන්නා නම් 72 8ෙන් බෙදන්න. බෙදුවේ හැකිනේ. ටක් ගාලා දීර්ඝ බෙදීම දාලා 72 8ෙන් බෙදනවා. පුළුවන් නේ? ඔව්. දැන් මෙතන ළමයි මොකද්ද අමාරුව? ඇයි මේක අපිට දැන් බෙදා ගන්න අමාරු? ලවයේ ගැටලුවක් නෑ. ලවයේ ඉතින් පූර්ණ සංඛ්‍යාවක් නේ තියෙන්නේ. මේ හරයේ දශම සංඛ්‍යාවක් තියෙනවා. හරයේ දශම සංඛ්‍යාවක් තියෙනවානේ. අපිට පුළුවන් ළමයි මේකට තුල්ලේ භාගයක් ලියන්න. දශම නිසා අමාරුයි බෙදා ගන්න ඕක. හරයේ දශම සංඛ්‍යාවක්නේ. මම දැන් ළමයි මේ භාග සංඛ්‍යාවට තුල්ලේ භාගයක් ලියනවා. හරයේ දශම අයින් වන විදියට. දැන් තුල්ලේ භාග ලියන්න පුළුවන් නේ අපිට. දැන් උදාහරණයක් මම අහනවා දෙකෙන් එකට තුල්ලේ භාග. කොහොමද ලියන්නේ? එක බෙදීම 2 මේ තියෙන්නේ. ලවයේ බෙදීම හරයනේ මේ තියෙන්නේ. ඔය දෙකෙන් එකට තුල්ලේ භාග ලියන්න කිව්වොත් කොහොමද ඕගොල්ලෝ ලියන්නේ? තුල්ලේ භාග ඈ ඔව් හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. ඔව් හොඳයි. මේක මම උඩයි යටයි දෙකෙන් ගුණ කරොත් එක් වරක් 2 2යි දෙවරක් 2 4යි නේ. උඩයි යටයි 3ෙන් ගුණ කරොත් එක් වරක් 3 3යි දෙවරක් 3 6යි යන්න තුල්ලේ භාග 6න් 3. ඔව් එකම සංඛ්‍යාවකින් උඩයි යටයි එක ගුණ කරන්න ඕනේ. නැත්නම් එකම සංඛ්‍යාවකින් උඩයි යටයි බෙදන්න ඕනේ. එතකොට එන්නේ තුල්ලේ භාගනේ. මට කියන්න ළමයි තුල්ලේ භාග විශාලත්වයෙන් සමානයි නේද? දැන් දෙකෙන් එක කිව්වත් එකයි 6න් 3යි කිව්වත් එකයි. දෙකෙන් පංගු එකක් කිව්වත් එකයි. පාන් ගෙඩියක් සමාන පංගු දෙකකට කපලා එකක් ගත්තත් එකයි. පාන් ගෙඩියක් සමාන පංගු 6කට කපලා කෑලි 3ක් ගත්තත් එකයි. තුල්ලේ භාග විශාලත්වයෙන් සමානයි. ඒකත් මතකනේ. ඔව් එතකොට ළමයි අපි මේ දශම සංඛ්‍යාවේ දශම අයින් වෙන විදියට හොඳට අහගන්න මේක මේ අන්තිම ටිකනේ. දශම සංඛ්‍යාවේ දශම අයින් වන විදියට මේකේ තුල්ලේ භාගයක් ලියන්න වෙනවා. මට කියන්න මේ දශම 8 0.8 නේ. මේ දශම තිත මෙහාට වාර එකක් පැන්නොත් යට 8ක් නෙන්නේ. දශම නැතුව යනවනේ එතකොට. මේ දශම තිත එකපාරක් දකුණට පන්න ගන්න ඕනේ. එතකොට දශම නැතුව යනවා. මට කියන්න මේ දශම තිත එකක් මෙහාට පනින්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? දැන් තුල්ලේ භාගයක් ලියන්න හදන්නේ මේ හරේ දශම අයින් කරගන්න ඕනේ. ඔව් මට කියන්න මේ දශම තිත එකක් මෙහාට පැන්න නම් හරි. එතකොට යට 8ක් එනවා. මට කියන්න දශම තිතේ එකක් මෙහාට පැන ගන්න මේක වැඩි කරන්න ඕනේ ළමයි 10 න්නේ. එහෙනම් ලවයත් අපි ඒකෙන්ම ගුණ කරන්න ඕනේ. තුල්ලේ භාගයක් ලියන්නේ එහෙමනේ. හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕනේ. හරි. ලියන්න ඕන. හරයයි ලවයයි ගුණ කරන්න ඕනේ. මෙතන එතකොට 10යි. හරයත් 10න් ගුණ කරනවා. තුල්ලේ භාගයක් එන්නේ. ලවයත් 10න් ගුණ කරනවා. මට දැන් කියන්න උඩ එන්නේ කීයද? උඩ එන්නේ කීයද? 72 10න් වැඩි කරාම කීයද? 72 10න් වැඩි කරාම කීයද? ලවය 720යි. හරය 0.8 10න් වැඩි කරාම මේ දශම තිත වාර එකක් දකුණට වයින්නවා. දකුණු පැත්තට. එතකොට ළමයි මට කියන්න මෙතන 80ද 8ද? දැන් 8 10න් වැඩි කරොත් 80යි. 0.8 10න් වැඩි කරාම 8යි නේ. එළමයි 0.8 ඒ දශම තිත වාර එකක් මෙහාට පැන්නාම 10න් ගුණ කරද්දී 8 නේද එන්නේ. රශ්මි හරියද 8යි හොඳයි. උඩ
එන්නේ 72 10න් වැඩි කරාම 720යි. ළමයි මං අහනවා මම මේ මොකද්ද මේ ලිව්වේ? 72 බෙදීම 0.8 කියන මේකයි භාග සංඛ්‍යාවට තුල්්‍ය භාගයක් නේද මේ ලිව්වේ? ඒක තේරෙනවද? 72 බෙදීම 0.8ට තුල්්‍ය භාගයක් නේද ලිව්වේ? හැමෝටම මේක තේරෙනවද? 72 බෙදීම 0.8ට තුල්්‍ය භාගයක් නේද මේ ලිව්වේ? 720 බෙදීම 8. හැමෝටම තේරෙනවද? 720 බෙදීම 8 720 බෙදීම 8 තුල්්‍ය භාගයක් නේද? හරි. මම දැන් අහනවා 72 බෙදීම 0.8 උත්තරේ තේරුන්නේ නැහැ ඒක. මොකක් කොතන තේරුන්නේ නැති මේ තුල්්‍ය භාග ලිව්ව විදියද නැත්නම් තුල්්‍ය භාග කියන එක තේරෙනවද? භාග සංඛ්‍යාවක ලවයයි හරයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. මම මෙතන ඒකයි මුලින් නිකන් උදාහරණයක් පෙන්නන්නේ. භාග සංඛ්‍යාවක ලවයයි හරයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. එතකොට එන්නේ තුල්්‍ය භාගයක්. දැන් දෙකෙන් එකේ උඩයි යටයි තුනෙන් ගුණ කරාම එන්නේ තුල්්‍ය භාගයක්. දෙකෙන් එකට තුල්්‍ය භාගයක්. දෙකෙන් එකේ උත්තරේ 6න් 3ේ උත්තරේ සමානයි එතකොට. දෙකෙන් එක කිව්වත් එකයි 6න් 3 කිව්වත් එකයි. තුල්්‍ය භාගය එන විදිහ මතක නැහැ. ඒයි. තුල්්‍ය භාගෙ තියෙන ළමයි 7 පන්තියේ 6 පන්තියේ ටික තිබ්බනේ. හරිද? ඒවා මතක තියෙන්නේ බෑ. තුල්්‍ය භාග ලියද්දී භාග සංඛ්‍යාවක මේ හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕනේ. දැන් උදාහරණයක් හිතන්නකෝ අපි පාන් ගෙඩියක් සමාන පංගු දෙකකට කපලා එකක් ගත්තත් එකයි දෙකෙන් එක මෙන්න. මේ පාන් ගෙඩිය සමාන පංගු 4කට කපලා කෑලි දෙකක් ගත්තත් බලන්න මේ 4න් පංගු 2යි. මේ පාන් ගෙඩිය සමාන පංගු 6කට කපලා කෑලි 3ක් ගත්තත් හොඳට බලන්න ළමයි එකම ප්‍රමාණයක් නේ දෙන්නේ. එකම සමානයි. එක සමානයි කියලා තේරෙනවනේ. මෙතන ආපු ප්‍රමාණයයි මෙතන එන ප්‍රමාණයයි මෙතන එන ප්‍රමාණයයි සමානයි. එක සමානයි. තේරුණාද? ඔව්. එතකොට ළමයි එකම ප්‍රමාණයක් එනවා කියන්නේ මේ භාග විශාලත්වයෙන් සමානයි. දෙකෙන් එකයි කිව්වත් හතරෙන් දෙකයි කිව්වත් හයෙන් තුනයි කිව්වත් තුල්්‍ය භාග. ඕකට අපි කියන විශාලත්වයෙන් සමාන භාග තුල්්‍ය භාග මතක තියාගන්න. හොඳයි. දැන් මෙතන ළමයි අපේ ඉලක්කය අපිට ඕනේ මේ හරයේ 0.8 මේ දශම තිත අයින් කරගන්නනේ. ඊට පස්සේ බෙදන්න පුළුවන් නේ. දැන් උඩ අවුලක් නැහැ 72 නේ. හරිද? යට දශම 8. දශම ස්ථාන එකක් තියෙනවා මේ දශම ස්ථානයේ මේ දශම තිත මෙහාට පන්නන්න අපි දන්නවා කලින් ඉගෙන ගත්ත 10න් ගුණ කරන්න ඕනේ. මම එහෙම හිතලා 10න් මේක ගුණ කරනවා. එතකොට තුල්්‍ය භාගයක් ලියන හින්දා ලවයත් 10න් ගුණ කරන්න ඕනේ. හරය 10න් ගුණ කරා නම් ලවයත් 10න් ගුණ කරන්න ඕනේ. හරය 100න් ගුණ කරා නම් ලවයත් 100න් ගුණ කරන්න ඕනේ. හරය 1000න් ගුණ කරොත් ලවයත් 1000න් ගුණ කරන්න ඕනේ. මේ ගණන් වල ළමයි අපිට තියෙන්නේ එක්ක 10න් ගුණ කරන්න. හරයයි ලවයයි. නැත්තම් 100න් ගුණ කරන්න. හරයයි ලවයයි නැත්තම් 1000න් ගුණ කරන්න. තේරුණාද? ඇයි අපිට ඕන ළමයි මේ දශම තිත මේ පන්න ගන්නනේ. මේ සංඛ්‍යාවේ දශම තිත පන්න ගන්න ඕනේ. දැන් මෙතන 0.8 මේ තිත එකක් මෙහාට පැන්නුවොත් යට දශම නැතුව ගිහිල්ලා 8ක් එනවනේ. උඩත් එතකොට ළමයි දැන් 10න් වැඩි කරන්න බෑ මේක තිත මෙහාට එකක් පයින්න. එහෙනම් උඩත් 10න් වැඩි කරන්න ඕනේ. ඒතර මේකේ උත්තරේ සමානයි. තුල්්‍ය භාග. මේකට තුල්්‍ය භාගයක් මේ ලිව්වේ. දැන් අපි දන්නවා 720 8න් බෙදන්න දන්නවා. කොහොමද බෙදන්නේ? 720 8න් බෙදන්න කවුරුත් දන්නවනේ. දැන් දීර්ඝ බෙදීම දාලා 720 8න් බෙදා ගන්නයි තියෙන්නේ. පැත්තකින්. හරිද? 720 8න් බෙදුවොත් ටක් ගාලා බෙදමු. 720 8න් හොඳ බලා ගන්න. 720 8න්. ඔව්. හරි. 4 8 ඒවා නෑ. 72ට 8 ඒවා ගියේ 9යි. 9යි. 9 වරක් 8 72යි. 72ක් මෙතන අඩු කරාම බිඳුවයි. බිඳුවක් ගන්න පහළට ඊළඟ ඉලක්කම ආයි බිඳුවට 8 ඒවා බිඳුවයි. 8 වරක් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. මට කියන්න උත්තරේ කීයද එන්නේ? 90යි. ඔව් 90යි. ඒ කියන්නේ ළමයි 720 8න් බෙදුවාම උත්තරේ කියන්නේ මේකේ අගය 90ට සමානයි. 90යිනේ. දැන් අපෙන් අහන්නේ ළමයි 72 බෙදීම 0.8 උත්තරේනේ. අපෙන් අහන්නේ 72 0.8න් බෙදුවාම එන උත්තරේනේ. දැන් ඕගොල්ලෝ කියයි සර් ඉතින් 720 8න් බෙදුවාම උත්තරේනේ ගත්තේ 90යි කියලා. එතකොට මේ උත්තරේද එන්නේ 72 0.8න් බෙදුවාම එන උත්තරේ මොකක්ද එහෙනම්? හොඳයි 90 තමයි එන්නේ. ඇයි ඒ? 72 0.8න් බෙදුවාම උත්තරේ තමයි අපි මේ ගත්තේ ළමයි.
ඒකමයි කාටද කියන්න පුළුවන් ඇයි කියලා. ඉතින් ළමයි අපි මේකට මේ තුල්ලේ භාගයක් නෙලියුවේ 72 බෙදීම 0.8ට තුල්ලේ භාගයක් 720 බෙදීම 8 තුල්ලේ භාග විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ මේකේ උත්තරේ සමානයි තුල්ලේ භාගෙන් හින්දා. මේකේ උත්තරේ 90 නම් මේකේ උත්තරේ 90යි. දැන් කැල්ල එකක් තියෙනවා නම් ටක් ගාලා කැල්ල එක ගන්න. ඔයාලගේ සැකේ දුරු කරගන්න එපා. දැන් මේ ගණන් හදද්දි තුල්ලේ භාග ලියන්නේ නෝ ඔය වගේ 10න් එක්ක 100න් නැත්තම් 1000න් වැඩි කරලා කැල් එක අරගන්න ටක් අර ඔය කැල් එක නැද්ද කැල් එකක් ඔයාලගේ හිතේ සැකේ දුරු කරගන්න ඕන හින්දා කැල් එකක් අරන් 72 බෙදීම 0.8 කැල් එකේ 72 බෙදීම 0.8 ගහලා උත්තරේ ගන්නකො කැල් එකක් අරගෙන ටක් ගාලා 72 කැල් එක ඔන් කරලා 72 බෙදීම 0.8 සමාන ලකුණයි ගුවම උත්තරේ කීයද එන්නේ හැමෝම කැල් එකක් අරන් 72 බෙදීම 0.8 උත්තරේ 90 එනව නේද? ඒ කියන්නේ හරි. වැරදි නෑ. හරි එහෙනම්. ඒ කියන්නේ මේ අපි හදපු විදිය හරි. ඒ කියන්නේ මේකේ උත්තරේයි මේකට අපි මේ ලියාගත්ත තුල්ලේ භාගයේ උත්තරේයි සමානයි. තේරෙනවද? තුල්ලේ භාග සමානයි විශාලත්වයෙන්. මේ 72 බෙදීම 0.8 උත්තරේයි 720 බෙදීම 8 තුල්ලේ භාගනේ අරගෙන. මේකේ තුල්ලේ භාග නෙමෙයි. මේකේ උත්තරේයි අරගේ උත්තරේයි සමාන වෙන්න ඕනේ. තුල්ලේ භාග විශාලත්වයෙන් සමාන නිසා. ඊළඟ එක තනියම කරමු බලන්න. උදාහරණාංක 2. මේක ලියා ගන්න ඕනේ ඈ. මේක ඔහොම ලියා ගන්න. උත්තරේ 90යි. උදාහරණාංක 2 මන් දෙනවා ළමයි ඕගොල්ලන්ට. බලමු හරියට කරයිද කියලා කවුරු හරි ළමයි. හරි මට ඕනේ 28 බෙදා ගන්න ඕනේ 0.04න් 28 බෙදීම 0.04 28 බෙදීම 0.04 ඉක්මනට ඉක්මන් කරන්න හොඳයි උත්තර දාන්න ගත්ත කට්ටිය 28 බෙදන්න ඕනේ 28 බෙදීම 0.04. ඉස්සෙල්ලා අපි මේක ලියා ගන්න ඕනේ මෙහෙම නේද මේ බලා ගන්න 28 බෙදීම ඉර දාලා කොහම ලියා ගන්න කීයද 0.28 බෙදීම 0.04 නේද? ඔව් 28 බෙදීම 0.04. දැන් ළමයි මේකෙත් අපි මොකද්ද කරගන්න ඕනේ? මේ යට තියෙන මේ දශම සංඛ්‍යාවේ දශම ස්ථාන ළමයි 1යි 2ක් තියෙනවා. හොඳට බලන්න මේ දශම ස්ථාන දෙකක් තියෙනවා. දශම තිතේ ඉඳන් දශම ස්ථාන දෙකක් තියෙනවා. දශම ස්ථාන දෙක අයින් කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? මේ දශම තිත මෙහාට වාර දෙකක් පන්නන්න ඕනේ. දැන් මේකට මම තුල්ලේ භාගයක් ලියද්දි කීයෙන් ගුණ කරන්න ඕනේ? හොඳයි මේක 100ෙන් ගුණ කරන්න ඕනේ 100ෙන්. එයි ළමයි මේ තිත දෙපාරක් පයින්න එපා මෙහාට. ඒකට 100ෙන් ගුණ කරන්න ඕනේ. හරේ 100ෙන් ගුණ කරා නම් ලවයත් 100ෙන් ගුණ කරන්න ඕනේ. තුල්ලේ භාගයක් නෙලියන්නේ. හරය 100ෙන් ගුණ කරා නම් ලවයත් 100ෙන් ගුණ කරන්න ඕනේ. දැන් මට කියන්න උඩ කීයද එන්නේ? 28 100ෙන් ගුණ කරාම 28යි 0.2යි එන්නේ. කීයද කියන්නේ? 2800යි. යට කීයද එන්නේ? යට ළමයි 100ෙන් ගුණ කරද්දී දශම සංඛ්‍යාවක දශම තිත වාර දෙකක් දකුණට පයින්නවා. වාර 1යි වාර 2යි.
ඒ කියන්නේ කීයද එන්නේ? යට 4ක් එන්නේ. යට ළමයි 4යි එන්නේ. මොකද මේ දශම චිත්ත වාර 1යි වාර 2ක් පයින්නවා දකුණට. යට එන්නේ කීයද? 4 එන්නේ. එහෙනම් ළමයි ඔන්න මං තුල්ලේ භාගය ලියාගත්තා. මේ දීපු සංඛ්‍යාවට තුල්ලේ භාගය ලියාගත්තා. මේකට තුල්ලේ භාගයක් මේ ලිව්වේ. දැන් එහෙනම් ළමයි අපිට 2800 4ෙන් බෙදුවාම උත්තරේ එනවා නම් ඒ උත්තරේ තමයි මේ ගානේ උත්තරේ. එහෙනම් දැන් පැත්තෙන් දීර්ඝ බෙදීම දාලා ටක් ගාලා 2800 4ෙන් බෙදන්න. මේකට තුල්ලේ භාගයක් නෙමෙයි ලිව්වේ. මේකේ උඩයි යටයි 100න් වැඩි කරලා තුල්ලේ භාගයක් ලියාගත්තා. මේකේ උත්තරේ ගත්තාම එන උත්තරේ තමයි මේකෙත් උත්තරේ. මතක තියාගන්න. හොඳයි 2800 4ෙන් බෙදුවාම හොඳයි උත්තරේ ගණන් තිබ්බා 700යි. හොඳයි හරි. හරි දෙකට 4 ඒව නෑ 28ට 4 ඒව කීයද? 7යි නේ. 7 4ක් 4 28යි. 28න් 28 අඩු කරාම බිඳුවයි ඊළඟ සංඛ්‍යාව ගන්න 15ට බිඳුවට 4 ඒව නෑ බිඳුවයි බිඳුවරක් 4 බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. ඊළඟ සංඛ්‍යාවත් බිඳුව ගන්න 15ට බිඳුවට 4 ඒව නෑ බිඳුවයි බිඳුවරක් 4 බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. කී දෙන්නේ? 700යි. නෙමෙයි උත්තරේ 700යි උත්තරේ. එහෙනම් මේකේ උත්තරේ 28 කැල් එකේ ටක් ගාලා කැල් එකක් ගන්න. තනියම හදන්න කැල් එකේ උත්තරේ අරන් හරියන්නේ නැහැ මුලින්. මුලින් ගාන මෙහෙම හදලා උත්තරේ අරන් අපි කැල් එකේ හදලා බලමු උත්තරේ හරිද කියලා. කැල් එකේ ගහන්න 28 බෙදීම 0.04 ගහලා සමාන ලකුණේ පුවම උත්තරේ බලන්න 700 දෙන්නේ කියලා. ඔව් හොඳයි. කැල් එකේ ඊට පස්සේ අපි හදලා බලමු උත්තරේ හරිද කියලා ගත්ත උත්තරේ. කැල් එකේ ආයෙත් හරි මොකෙන් හරි කමන්නේ කැල් එකක මේක ගහලා බලන්න කැල් එකේ 28 බෙදීම 0.04 ගහලා සමාන ලකුණ ඔබලා බලන්න උත්තරේ 700ද එන්නේ කියලා. හරියටම 700 එනවා. හොඳයි. ඒ කියන්නේ උත්තරේ හරි නේද? හරි. උදාහරණාංක 3. උදාහරණාංක 3 63 බෙදීම තනියම 1.2 තනියම ගන්න උත්තරේ 63 බෙදන්න දැන් කැල් එකේ මුලින් ගහන්නේ නැහැ ඉස්සෙල්ලා මෙහෙම ගාන හදලා උත්තරේ අරන් හරියද බලන්න කැල් එකේ ගහලා ඊට පස්සේ ඉස්සෙල්ලාම මේ වගේ ගාන හදලා උත්තරේ ගන්න තනියම දැන් පුළුවන් වෙන්න ඕනේ හදන්න 63 බෙදීම 1.2 ඉක්මන් කරන්න හරිද ඉක්මනට හොඳයි උත්තරේ සෙනාෂ් ගත්තා සෙනාෂ්ගේ උත්තරේ හරි තනියම දැදුවේ කැල් එකේ ගහලාද උත්තරේ ගත්තේ නැත්නම් හදලා ගත්තද උත්තරේ හරි හොඳයි බලන්න දැන් අපි ඉස්සෙල්ලාම ළමයි මේක ලියා ගන්න ඕනේ භාග සංඛ්‍යාවක් විදියට. ඒ කියන්නේ මේ 63 බෙදීම
1.2 නේ. හරි. දැන් ඊට පස්සේ ළමයි අපි මොකද්ද කරන්න ඕනේ? මේ ලවේ හරේ බලන්න මේ කියන සංඛ්‍යාවල දශම සංඛ්‍යා තියෙනවා නම් හිරුනි හරි. දශම සංඛ්‍යා තියෙනවා නම් දශම තිත අයින් කරගන්න ඕනේ. නේද? දශම තිත අපිට අයින් කරගන්න වෙනවා පූර්ණ සංඛ්‍යාවක් වෙන විදිහට. එතකොට අපි එක්ක 10න් ගුණ කරන්න ඕනේ. ඈ? ඔව්. නැත්තම් 100න් ගුණ කරන්න ඕනේ. නැත්තම් 1000න් ගුණ කරන්න වෙනවා. හැම ගානෙම එක්ක 10න් එක්ක 100න් එක්ක 1000න් එච්චරයි. හරිද? තුල්ලේ භාගයක් ලියන්න ඕනේ. මට කියන්න මේකේ දශම තිත කීයක් පැන්න නම් හරිද? දශම තිත වාර එකක් පැන්න නම් හරි නේද? ඇයි දශම ස්ථාන එකයිනේ තියෙන්නේ මේ. දශම ස්ථාන එකයි. දශම තිත එකක් දකුණට පනින්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 10න්. ඔව්. ඒ කියන්නේ හරයයි ලවයයි 10න් ගුණ කරා නම් හරි. නේද? 10යි. දැන් මට කියන්න 63 10න් ගුණ කරාම කීයද එන්නේ? 63 10න් ගුණ කරාම 630යි. 1.2 10න් ගුණ කරාම මේ තිත එකක් මෙහාට පයින්නවනේ. මේ දශම තිත එකක් මෙහාට පැන්නාම කීයද? මේ තිත මෙතනට පැන්නාම කීයද එන්නේ? 12යි. ඔව්. ඔන්න තුල්ලේ භාගය ලියාගත්තා. තේරුණාද? මේකට තුල්ලේ භාගයක් ලිව්වා. දැන් 630 12න් බෙදුවා නම් ඕගොල්ලන්ගේ උත්තරේ එනවා. 630 12න් බෙදුමු. 6ට 12 වරක් නෑ 63ට බලන්න. 63ට 12 වරක් 5යි නේද? 5 වරක් 12 60යි. 63න් 60ක් අඩු කරාම ඉතිරි 3යි. ඔව් ඊළඟ සංඛ්‍යාව ගන්න පහළට බිංදුව. 30ට 12 වරක් 2යි. 2 වරක් 12 24යි. 30න් 24ක් අඩු කරාම ඉතිරි 6යි. දැන් උඩින් ගන්න ඉලක්කම් නෑ ළමයි. දැන් ඔයගොල්ලන්ට මතකද ඔහම බෙදාගෙන යද්දී උඩින් ගන්න ඉලක්කමක් නැත්තම් මෙතන ඉතුරුත් වුණා නම් කීයක් හරි අපි මොකද්ද ඊට පස්සේ කරන්නේ? ඔව් හොඳයි. එතකොට අපි ඔතනින් පස්සේ ළමයි කරන්නේ පිටින් බිඳුවක් ගන්නවා. ඒ එක්කම මෙතන මොකක් තියන්න ඕනේද උත්තරේ? දශම තිත තියන්නත් වෙනවා. මතකයිද ඒක? ඔව් පිටින් බිඳුවක් ගද්දී උඩින් ගන්න ඉලක්කම් නැත්තම් මෙතන ඉතුරු වෙච්ච හින්දා 6ක් පිටින් බිඳුවක් ගද්දී මෙතන උත්තරේ දශම තිත තියන්න ඕනේ. නේද? හරි. දැන් 60ට මෙතන 60නේ දැන් 60ට 12 වරක් කීයද හරියටම? 5යි. 12 වරක් 5 60යි. 60න් 60ක්. ඔන්න බෙදලා ඉවරයි බිඳුවයි. එහෙනම් ළමයා උත්තරේ අපිට එන්නේ මේකේ කීයද? 52.5යි. හරි ඒ කියන්නේ 63 බෙදීම 1.2 උත්තරේ දැන් කැල් එකේ ගහන්න. දැන් කැල් එකේ ගහලා බලන්න උත්තරේ හරි නේද? හරි. හරි නේද? හොඳයි. උත්තරේ මේක වෙනවනේ. ඒ කියන්නේ හරිනේ. කැල් එකෙත් ගහලා බලන්න මේක. කැල් එකේ 63 1.2කින් බෙදලා බලන්න උත්තරේ මේක වෙනවා. පුළුවන්. හොඳයි. දැන් අපි මේ උදාහරණ තුනේ කරේ ළමයි මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. තේරෙනවද? පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම කරේ. හරි. මම දැන් ඊළඟ තව උදාහරණ තුනක් විතර මේකේ කරනවා. තව එකක් ඕනේ. මේකේ ගානක් ඕන තව එකක්. ඕනේ. හරි. උදාහරණාංක 4. උදාහරණාංක 4. හරිද ලියන්න? මට ඕනේ ළමයි 8 බෙදීම 0.004. 8 බෙදන්න ඕනේ 0.004. 8 බෙදීම 0.004.
ඈ පාඩ උත්තර දාන්න බලන්න 8 බෙදීම 0.0 ඉස්සෙල්ලා මොකද්ද ළමයි කරන්න ඕනේ මේක ලියා ගන්න ඕනේ කොහොමද හොඳට මතක තියාගන්න මේක ලියා ගන්න භාග සංඛ්‍යාවක් විදියට 8 බෙදීම 0.04 හරි ඔව් දැන් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ උත්තරේ හොඳයි ඈ ඔව් 2000ක් එනවා උත්තරේ කීය දෙන්නේ 2000ක් දෙන්නේ 2000ද 200ද 200යි ඔව් දැන් සමහර ළමයි 200යි කියනවා සමහර ළමයි 2000යි කියනවා හරියට හදන්න ඕනේ ඉතින් මට කියන්න දැන් මේකේ උඩ 8 දශම ස්ථාන නැහැනේ යට එකේ දශම ස්ථාන කීයක් තියෙනවද මේ යට තියෙන සංඛ්‍යාවේ දශම ස්ථාන බලන්න ගණන් කරන්න 1යි 2යි 3ක් තියෙනවා එහෙනම් මේ දශම තිත 3ක් පයින්න නම් ඉස්සරහට 3ක් තියෙන හින්දා 10න් ගුණ කරලා හරියන්නේ නැහැ 100න් ගුණ කරලා හරියන්නේත් නැහැ 10න් ඔව් 10න් ගුණ කරන්න ඕන 10න් අන්න හොඳයි ළමයි උඩයි යටයි 10න් ගුණ කරන්න 8 10න් ගුණ කරාම කීයද එන්නේ 8 10න් ගුණ කරාම 8 10යි 0.004 10න් ගුණ කරාම මේ තිත වාර 1යි වාර 2යි වාර 3ක් පැන්නාම 4ක් තමයි එන්නේ හරි නේද ඔව් 8000 බෙදීම 4 8000 බෙදීම 4 එකකින් බෙදලා බලන්න දෙයක් නැහැ 8000 4ෙන් බෙදුවම කීයද මේක ඉතින් බෙදින්න ඕනේ 8000 4ෙන් බෙදුවම කීයද උත්තරේ 2000යි ඒ කියන්නේ 8 0.04ෙන් බෙදුවාම උත්තරේ 2000ක් එනවා දැන් කැල්ලෙගෙත් ගහලා බලන්න උත්තරේ හරිද කියලා දැන් හැමෝම කැල්ලෙගෙත් ගහලා බලන්න මේක හරිද කියලා 8 බෙදීම හරිනේ 0.04 උත්තරේ කැල්ලෙක ගැහුවාම මේ උත්තරේ එනවා එහෙනම් හරි උත්තරේ ගාන හදලා කැල්ලෙකට ඕනනම් ගහලා බලන්න හරිද කියලා හරි දැන් අපි ඔතනින් පස්සේ ළමයි එන්න හදන්නේ දශම සංඛ්‍යාවකින් බෙදෙන ගණන් කීපයක් මම දෙන්නම් මාතෘකාවක් දාන්න ඕනේ ආයි දශම සංඛ්‍යාව බෙදීමනේ හරි උදාහරණාංක 5 දැන් බලන්න වැඩි උදාහරණාංක 5 ඔය වගේමයි ගාන හදන්නේ වෙනසක් නෑ උදාහරණාංක දාන්න 5 උදාහරණාංක 5 හරි හරි ළමයි මට ඕනේ 10.5 බෙදන්න ඕනේ 0.5 10.5 ඔය වගේමයි ළමයි හදන්නේ කල්පනා කරලා හදන්න දැන් මෙයත් දශම සංඛ්‍යාවක් මෙයත් දශම සංඛ්‍යාවක් 10.5 බෙදීම 0.5 ලියන්න බලන්න හරි දහයයි දශම පහ බෙදීම 0.5 හොඳයි උත්තරේ ජයංග හරි රශ්මි හරි රසංජන හරි සෙනාෂ් හරි හොඳයි කොහොමද කට්ටිය උත්තරේ ගන්න 10.5 බෙදීම 0.5 හිරුනි හරි ඉස්සෙල්ලා තනියෙන් හදන්න ඕනේ ඊට පස්සේ තමයි කැල්ලෙකෙත් බලන්නේ හදලා උත්තරේ හරිද කියලා මුලින් කැල්ලකේ හදලා හරියන්නේ නැහැ රිතෝෂි චුට්ටක් බලන්න ඔයාගේ ඉලක්කමක් අග වැඩි වෙලා ලෂිනි හරි භූමි හරි දිදුනි හරි මෙතුමි බලන්න ඒත් අග අර වගේම ඉලක්කමක් වැඩි සඳුනි හොඳයි පුතා හරි සඳුනි හරි කො අනිත් කට්ටිය උත්සාහ කරන්න අර වගේම තමයි කියන්නේ වෙනසක් නැහැ දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදද්දි මේ පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදනවා වගේම තමයි ඉතින් ඉස්සෙල්ලාම ළමයි මේක ලියා ගන්න භාග සංඛ්‍යාවක් විදියට
මේ ආව බෙදීම 10.5 බෙදීම 0.5. හරි. දැන් ළමයි ඔයගොල්ලන්ට බැලුවේ හැකි මේකේ උඩත් දශම සංඛ්‍යාවක් යටත් දශම සංඛ්‍යාවක්. එතකොට උඩ දශම සංඛ්‍යාවේ දශම ස්ථාන එකයි තියෙන්නේ. යට දශම සංඛ්‍යාවෙත් දශම ස්ථාන එකයි. එහෙනම් ළමයි කීයෙන් වැඩි කරා නම් හරිද? උඩයි යටයි. 10ෙන්ද 100ෙන්ද 1000ෙන්ද? දශම ස්ථාන එකයිනේ තියෙන්නේ. නෑ 100ෙන් වැඩි කරන්න ඕනේ නෑ. 10ෙන් වැඩි කරා නම් ඇති. ඇයි ඒ? ඉතින් ළමයි අපි වෙන වෙනම වැඩි කරන්නේ. යට සංඛ්‍යාවක් 10ෙන් වැඩි කරන්න උඩ සංඛ්‍යාවක් 10ෙන් වැඩි කරා නම් හරි. ඉතින් ළමයි දැන් උඩ සංඛ්‍යාව 10ෙන් වැඩි කරද්දි මේ තිත එකක් මෙහාට පැන්නාම උඩ 105යි. යට සංඛ්‍යාවෙත් තිත එකක් මෙහාට පැන්නාම 5යි. හරි නේද? 10ෙන් වැඩි කරා නම් හරි ඈ. උඩයි යටයි 10ෙන් වැඩි කරන්නේ. උඩයි යටයි 10ෙන්. එතකොට මේ 10ෙන් වැඩි කරාම මේ තිත එකක් මෙහාට පයින්නවා. ඒ කියන්නේ 105ක් එන්නේ ලවය. දශම ස්ථාන එකයිනේ තියෙන්නේ. උඩ එකෙත් එකයි යට එකෙත් එකයි. එතකොට උඩයි යටයි 10ෙන් වැඩි කරා නම් ඇති දශම තිත එකක් මෙහාට පයින්නවා. මේකෙත් 10ෙන් වැඩි කරද්දී තිත එකක් මෙහාට පැන්නාම 5යි. දැන් අපිට එන්නේ 105 බෙදීම 5. අන්න 105 දැන් 5න් බෙදුවා නම් උත්තරේ එනවා. දීර්ඝ බෙදීම දාලා 105 5න් බෙදන්න. හරි එකට 5 ඒව නෑ. 10ට 5 ඒව 2යි දෙවරක් 5 10යි. 10න් 10ක් බිඳුවයි. 5 ගන්න පහලට 5ට 5 ඒව 1යි එක්වරක් 5 5යි 5න් 5ක් බිඳුවයි. උත්තරේ ළමයි 21යි එන්නේ. දැන් කැල් එකෙත් ගහලා බලන්න උත්තරේ 21ක් එනවා. කැල් එකේ ගැහුවද? ඈ? ගැහුවා උත්තරේ කී දෙන්නේ? හොඳයි 21ක් එනවා. හරිද? ඔව් උත්තරේ 21ක් එනවා. හොඳයි. හරි. උදාහරණාංක තව ගානක් 6. හරිම හදන්න. උදාහරණාංක 6. උදාහරණාංක 6. හරි. කල්පනා කරලා කරමු ළමයි. මට ඕනේ මෙන්න ගාන. මම මෙහෙම දෙනවා බලා ගන්න 16.8. 16.8 මට බෙදන්න ඕනේ 0.07න්. 16.8 බෙදන්න ඕනේ 0.07න්. හදන්න බලන්න. කල්පනා කරලා හදන්න. හරි මේක භාග සංඛ්‍යාවක් වගේ ලියාගෙන ඊට පස්සේ දශම ස්ථාන උඩ යට අයින් කරගන්න. එක්ක 10න් එක්ක 100න් එක්ක 1000න් ගුණ කරන්න ඕනේ. තුල්ල භාගයක් ලියලා ඊට පස්සේ දීර්ඝ බෙදීම දාලා ඒක බෙදලා උත්තරේ ගත්තා නම් එච්චරයි. ඔය ක්‍රමේ මතක තියාගන්න ඈ දිගටම හදන විදිය. උත්තරේ ගතද? ඈ 240යි. 240යි. ගන්න බලන්න උත්තරේ හරියද? උත්තරේ දෙසිය 40යි. සඳුනි සිනාෂ් හරි. ලක්ෂ්මී උත්තරේ ගත්තා 240යි. 240යි. ඔව්. හරි දැන් ඉස්සෙල්ලාම ළමයි මේකේ
මේක ලියා ගන්න මෙයාව බෙදීම මෙයානේ. ඒ කියන්නේ 16.8 බෙදීම 0.7 නේ. හරි. ඔව් දැන් මේකේ ළමයි 10න් වැඩි කරාට හරියන්නේ නැහැ. ඇයි ඒ? 10න් වැඩි කරොත් උඩ 168ක් ආවට යට ළමයි ආයි මොකද වෙන්නේ? 0.7ක් වෙනවා. එකයි පයින් 10න් වැඩි කරොත් ඕගොල්ලන්ට පේනවා යට සංඛ්‍යාවේ දශම ස්ථාන දෙකක් තියෙනවා. යට සංඛ්‍යාවේ දශම ස්ථාන දෙකක් තියෙනවා. දෙකක් පන්න ගන්න 100න් ගුණ කරන්න ඉබේ. ඒක උඩත් 100න් තමයි ගුණ කරන්න වෙන්නේ. යට 100න් ගුණ කරලා උඩ 10න් ගුණ කරලා හරියන්නේ නැහැ. තුල්ලේ භාගෙන් ලියන්නේ. තුල්ලේ භාග ලියද්දි යට ගුණ කරන සංඛ්‍යාවෙන් උඩත් ගුණ කරන්න ඕනේ. මේක ළමයි උඩ යටයි 100න් ගුණ කරන්න ඕනේ. එතකොට ඔන්න බලන්න මෙතන එන්නේ කොහමද? එතකොට මෙතන ළමයි එනවා මෙහෙම බලන්න. හරිද? උඩ 16.8 100න් ගුණ කරාම මට කියන්න කීයද එන්නේ? 16.8 100න් ගුණ කරාම දශමතිත වාර 1යි 2ක් පයින්නවනේ. දශමතිත වාර 2ක් පයින්නවා. තේරෙනවද? 16.8 දශමතිත වාර 1යි වාර 2ක් පයින්නවා. එතකොට ළමයි මෙතනට තිත ආවම මෙතන බිඳුවක් දාගන්න වෙනවා. ඒ කියන්නේ 1680යි. ඔව් උඩ එන්නේ 1680. යට 0.07 ලියලා වුණනම් තිත වාර 1යි වාර 2ක් පෙන්නහම ළමයි යට එන්නේ 7. තේරෙනවද? හරි 0.07 100න් වැඩි කරාම 7ක් එන්නේ. ඒ කියන්නේ ළමයි මෙතන 1680 බෙදීම 7 තමයි එන්නේ තුල්ලේ භාගේ. නේද? තේරෙනවද? 1680 බෙදීම 7 තමයි තුල්ලේ භාගෙට එන්නේ. එහෙනම් දැන් මේක බෙදුවාම උත්තරේ තමයි මේකේ උත්තරේ. එහෙනම් අපිට දීර්ඝ බෙදීම දාලා නේ දීර්ඝ බෙදීම දාලා 1680 7න් බෙදලා උත්තරේ ගන්නයි දැන් තියෙන්නේ. හරි නේද? ඔව් 1680 7න් බෙදන්න. 16ට 1ට 7 ඒවා නෑ 16ට 7 ඒවා 2යි. දෙවරක් 7 14යි. 16න් 14ක් අඩු කරාම 2යි ඉතිරි. 8 ගන්න 15ට 28ට 7 ඒවා 4යි. 4ක් 4 හරියටම 28යි ඉතිරි නෑ. මේ ඊළඟ සංඛ්‍යාව ගන්න 15ට බිඳුවට 7 ඒවා බිඳුවයි 4ක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. උත්තරේ ළමයි කීය දෙන්නේ මේකේ? 240යි. ඒ කියන්නේ 16.8 0.7න් බෙදුවාම එන උත්තරේ 240යි. හරි නේද? 240යි. හොඳයි. හරි. දැන් ওই ටික තමයි ළමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ දශම සංඛ්‍යා බෙදීම යටතේ. පැහැදිලිද? හැමෝටම? ඈ? තේරුණාද? කැල්ලක ගැහුවම උත්තරේ ආවද? තව එකක් ඕනේ. එහෙනම් මේකත් අඳුම් බලන්න. උදාහරණ අංක 7 වෙනි එක නේ. උදාහරණ අංක 7. තව එකක් ඕනේ. උදාහරණ අංක ලියන්න 7 වෙනි එක. 7 වෙනි එක. බිඳුවයි දශම බලමු කල්පනා කරලා හදයිද කියලා 0.1.9යි 1.9යි 4යි 3 බෙදීම ලියා ගන්න 0.1.9යි 4යි 3 බෙදීම 6.7 0.1.9යි 4යි 3 බෙදීම 6.7 ටිකක් කල්පනා කරලා හදන්න.
උත්සාහ කරන්න. හරි ඉස්සෙල්ලාම දැන් මේක ලියා ගන්න බෑ බෙදීම මේ විදිහට 0.194.3 බෙදීම කීයද 6.7 නේ. ඔව් හරි ඔහම ලියාගත්තාම මම අහන්නේ මේකේ උඩයි යටයි මට කියන්න 10න් වැඩි කරොත් ඇද්ද? යට 10න් වැඩි කරොත් නම් දශමක අයින් වෙනවා. හරිද? හැබැයි උඩ අයින් වෙන්නේ නැහනේ. පිට එකයිනේ පයින්නේ. මට කියන්නේ මේකේ තමයි ඈ 100නුත් වැඩි කරලා හරියන්නේ නැහැ. හොඳට බලන්න උඩ තියෙන දශම සංඛ්‍යාවේ දශම ස්ථාන 1 2 3 4ක් තියෙනවා. දශම ස්ථාන 4ක් පයින්න තිත 10න් 100න් 1000න් වැඩි කරලා හරියන්නේ නැහැ. කීයෙන්ද? ඔව් 10000න් ගුණ කරන්න ඕන. හොඳයි. අපි තුල්ලේ භාගයක් ලියමු. උඩයි යටයි 10000න් 10000න් ගුණ කරන්න. තුල්ලේ භාගයක්. හරි. එතකොට උඩ මට කියන්න ළමයි උඩ 10000න් ගුණ කරද්දී මේ තිත වාර 4ක් 1යි 2යි 3යි 4යි මෙතෙන්ට එනවා. ඒ කියන්නේ උඩ 1943ක් එනවා. මොන බලන්න 0.194.3 10000න් ගුණ කරද්දී මේ දශම තිත වාර 1යි 2යි 3යි 4ක් පයින් මෙතෙන්ට එනවා. 1943යි. යට 6.7 10000න් ගුණ කරද්දී ඔන්න බලන්න දශම තිත වාර 4ක් පයින්නවා 1යි 2යි 3යි 4යි. එතකොට ළමයි මේ වගේ තැන් වලට බිංදු දාන්න ඕනේ. බිංදු දාන්න. ඒ කියන්නේ මෙතන උඩ 1943 බෙදීම යට අර කියන්න කීයද තියෙන්නේ? යට කීයද තියෙන්නේ? යට එතනට නිකන් හදාගත්තා. ටිකක් අමාරුයි නේ. එතකොට ඔව් හරි බලමු. යට ළමයි එන්නේ කීයද 67000. උඩ 1943 යට 67000. ඔව් දැන් ඉතින් ඕක බෙදන්න චුට්ටක් අමාරුයි ඔයගොල්ලන්ට. බලමු බෙදන විදිය. දීර්ඝ බෙදීම දාන්නකෝ. හරි මේ දක්වා ගන්නකෝ ඉස්සෙල්ලාම. උඩ දශම දිත වාර 4ක් පයින්නවනේ. පෙන්නාම 1943යි. යටත් දශම දිත වාර 4ක් පයින්නවනේ. මෙතෙන්ට බිංදු දාන්න වෙනවා 3ක්. එතකොට එන්නේ යට 67000. 67000. දැන් මේක ළමයි හරි මෙතෙන්ට හැදුවා නේද? හොඳයි. දැන් දීර්ඝ බෙදීම දාන්නකෝ. 1943 බෙදන්න ඕනේ ළමයි 67000යි. හොඳට බලා ගන්න. ඔව් 67000ෙන් බෙදන්න ඕනේ. මෙතන ඔයගලන්ට පේනවද? 1943ට 67000 ඒව නෑනේ. නෑනේ. බිංදුවක් දාන්නකෝ. 1943ට 67000 ඒව නෑ. නේද? ඔව්. එතකොට බිංදු වරක් 67000 කොහොමද බිංදුවයිනේ. මේකෙන් මේක අඩු කරාම ආයි කීයද දෙන්නේ? 1943 වෙනව නේද? 1943ට 67000 ඒව නෑනේ. නැත්තම් බිංදුවක් දානවා. චුට්ටක් මේක කල්පනාවෙන් බෙදන්න ඕනේ. ඉලක්කම් ලොකු වැඩිනේ. බිංදුව වරක් 67000 බිංදුවයි. මේකෙන් මේක අඩු කරාම ආයි 1943 වෙනවා. මට කියන්නේ උඩින් ගන්න ඉලක්කනුත් නෑනේ.
උඩින් ගන්න ඉලක්කම් නැහැ. මොකද කරන්නේ? එතකොට පිටින් බිඳුවක් ගන්නවා. පිටින් බිඳුවක් ගද්දී මෙතන දශම තිත දාන්න ඕනේ. දශම තිත දාන්න ඕනේ. දැන් ළමයි 19430ටත් 67000 නැහැ නේ. 19430ටත් 67000 නැහැ. එහෙනම් ආයෙ ළමයි මොකක්ද දෙන්නේ? ආයෙ බිඳුවක් එනවා. බිඳුව වරක් 67000 බිඳුවයි. ආයෙ අඩු කරාම ළමයි ඉතින් මේකමයි එන්නේ 19430යි. හරි. ඔව් දැන් ආයෙ උඩින් ගන්න ඉලක්කම් නැති ඉඳ ආයෙ පිටින් බිඳුවක් දාගන්නවා. ආයෙ පිටින් බිඳුවක් දැම්මාම ළමයි දැන් මෙතන 194300ට 67000 දැන් තියෙනවා. හරියටම කියන්න 67000 ඒවා හරියටම ළමයි කීයක් එයිද? 194300ට 67000 ඒවා නිකන් හිතන්නකෝ. නිකමට හිතන්නකෝ ඈ නිකන් මම නිකන් කියන්නේ 60000 ඒවා දෙකක් කීයද? 60000 ඒවා දෙකක් 120000යි. තව 60000ක් දැම්මොත් 180000යි. මම නිකන් කියන්නේ 60000 ඒවා තුනක් ගත්තොත් 180000යි. මෙතන ළමයි තියෙන්නේ 194300 නේ. නේ? ඔව් එතකොට මම අහනවා 67000 ඒවා කීයක් ගන්න පුළුවන්ද? ඔබ මේක පොඩ්ඩක් අර බෙදාගෙන යද්දී අමාරුයි අර නිකන් පොඩි ගාණක් වගේ නෙමෙයිනේ මෙතන බෙදද්දී 67000 ඒවා ළමයි මෙතන අපිට ගන්න පුළුවන් කීයක්ද? තුනක් ගත්තොත් මොකද වෙන්නේ? 67000 ඒවා තුනක් ගත්තොත් කීයද එන්නේ? නිකන් වැඩි කරලා බැලුවේ 67000 ඒවා තුනක්. 67000 ඒවා තුනක්. තුන් වරක් බිඳුව බිඳුවයි තුන් වරක් බිඳුව බිඳුවයි තුන් වරක් බිඳුව බිඳුවයි තුන් වරක් 7 21කින් එක දැම්ම දෙකක් ඉතුරුයි. තුන් වරක් 6 18යි දෙකයි නේ 2,10,000යි. පයින්නවනේ. එහෙනම් 67000 ඒවා තුනක් ගන්න බෑ. 67000 ඒවා දෙකයි ළමයි ගන්න වෙන්නේ. 67000 ඒවා දෙකයි. 67000 ඒවා දෙකක් කීය දෙන්නේ? 67000 ඒවා දෙකක් දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 7 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 6 12යි 1යි 13යි 1,34,000ක් එනවා. 1,34,000ක් එනවා. දැන් 1,94,300න් 1,34,000 අඩු කරාම ළමයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි මෙතන 3න් බිඳුවක් 3යි 4න් 4ක් බිඳුවයි නේ 9න් 3ක් 6යි 1න් එකක් බිඳුවයි. කී දෙන්නේ? ඈ 60300. හරි. දැන් ඔක ආයෙ දිගටම බෙද බෙද යන්න පුළුවන්. ඔයගොල්ලෝ නිකන් කැල් එකේ ළමයි ඔක ගහලා බලන්න. කැල් එකේ ගහලා බලන්න 0.1943 බෙදීම 6.7. කැල් එකේ ගැහුවාම උත්තරේ කීය දෙන්නේ? කැල් එකේ මේක ගැහුවාම උත්තරේ කීය දෙන්නේ? කැල් එකේ ගහන්න කැල් එකේ 0.11943 බෙදීම 6.7. කැල් එකේ ගැහුවාම එන්නේ කීයද? 0.02යි තව ඉලක්කමක් එනවා නේද? ඔව් අපි ඒක දැන් ගන්න හදන්නේ. ඔන්න බලන්න ඈ. දැන් ළමයි මෙතන කීයක් තියෙන්නේ? 60300 නේ. ඔව්. අඩු කරාම ආයෙ පිටින් බිඳුවක් ගන්න එපා. ආයෙ පිටින් බිඳුවක් ගන්න ඕනේ. ආයෙ පිටින් බිඳුවක් ගත්තාම ළමයි මෙතන 6,03,000ක් එනවා. 6,03,000ක් එනවා. 6,03,000ට 67,000 ඒවා හරියටම කීයක් එනවද? 67,000 ඒවා හරියටම කීයක් එනවද? 67,000 ඒවා ළමයි හරියටම 9ක් එනවා. මම වැඩි කරලා පෙන්නන්නම්. 67,000 ඒවා 9ක් බලන්නකො. 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් 7 63න් 3 දැම්ම 6ක් ඉතුරුයි 9 වරක් 6 63යි මෙතන කීය දෙන්නේ? අර 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් 7 63යි 3 දැම්ම 6ක් ඉතුරුයි 9 වරක් 6 60 කීය දෙන්නේ? 3යි 6යි 69ක් එනවද? වැඩිද එතකොට? 6,93,000ක් එනවනේ. වැඩි. කීයක් දෙන්නේ එතකොට? 8ක් ගත්තොත් 7ක් ගත්තොත් 7ක් බිඳුව බිඳුවයි 7ක් බිඳුව බිඳුවයි 7ක් බිඳුව බිඳුවයි 7 වරක් 7 49 9 දැම්ම 4ක් ඉතුරුයි.
හතරක් 6 42යි 42යි 4යි 46යි මදිද එතකොට මදි නේද 8ක් ගන්න බලන්න 9ක් ගත්තොත් පයින්නවා ඒ ළමයි එතන කැල්ලකේ මෙහෙම දශම ස්ථාන සමහර ඒවා ගොඩක් එනේවා තියෙනවානේ ඉතුරුත් වෙනවානේ ඒක තමයි ඉතුරුත් වෙනවා හරිද 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 7 56යි 6 දැම්ම 5ක් ඉතුරුයි 8 වරක් 6 48යි 5යි 53යි 53ක් එනවනේ 536000ක් එනවා 67000 9ක් ගත්තොත් චුට්ටක් වැඩි වෙනවනේ ඔව් 9ක් ගමු 9ක් ගන්න හරි ඒ කියන්නේ අපි මෙතන ගත්තොත් 6,03,000ට 67000 මෙතන දාගන්න 9ක් වෙනවා කියලා හරි එතකොට 0.0 එක පොඩක් අර මෙතන බෙදාගෙන යද්දි ටිකක් අමාරු වෙනවා 0.02.9ක් තමයි එන්නේ උත්තරේ කැල්ලකේ ගහුවම උත්තරේ එනවද 0.02.9යි මෙතන උත්තරේ දාගන්න 0.02.9යි කියලා හරි 0.02.9යි හරි චුට්ටක් ඒක ඉතින් අර අමාරුනේ ළමයි මෙන්න මෙතන බෙදා ගන්න එක තමයි අමාරු සමහර ගණන් ටිකක් අර බෙදෙනවා සමහර ගණන් ටිකක් බෙදෙද්දී සුළු කිරීම වැඩි ටිකක් ලොකු සංඛ්‍යාවම ළමයි බෙදාදී ටිකක් සුළු කිරීම වැඩිනේ හරි තව එකක් බලන්න හරිද උදාහරණාංක 8 උදාහරණාංක 8 ලියා ගන්න හරි දෙකයි දශම 8යි 8 බෙදීම 1.4යි 4 2.8යි 8 නෑ ලොකු ගණන් එන්නේ නෑ එහෙම එච්චර ලොකු ගණන් මම නිකන් ගානක් දුන්නේ පොඩි ගණන් එන්නේ විභාගෙට අපි අර කලින් හදපු වගේ ගණන් මේ වගේ ලොකු ගණනක් දුන්නොත් ළමයි ඔයගලන්ට ටිකක් අර බෙදා ගන්න අමාරු වෙන හින්දා එහෙම ලොකු ගණන් දෙන්නේ නෑ විභාගෙට මේ අපි දැන් හදන වගේ ගණන් මම නිකන් ගානක් දුන්නේ ඒ වගේ ගානක් හදද්දි ළමයි ලොකු වෙලාවක් යනවා දැන් මෙහෙම සුළු කරලා මෙතන සුළු කරන්න එපා අන්තිමට ඒකයි ඒ වගේ ගණන් එන්නේ නෑ බය වෙන්න එපා ඇහෙන්නේ නැද්ද නෑ නේද ඇහෙනවා 2.8යි 8 බෙදීම 1.4යි 4 උත්තරය ඔයගොල්ලෝ තනියම හදලා ගන්න ඊට පස්සේ කැලලකෙත් ගහලා බලන්න මේක නම් අමාරු නෑ මේක ටක් ගාලා හැදුවේ හැකි කී දෙන්නේ උත්තරේ කියයි සෙනස් උත්තරේ 2යි හරි උත්තරේ 2යි මේක අමාරු නෑ මේක ටක් ගාලා හැදුවේ අර කලින් ගාන දෙයක් වෙලා ගියා ගොඩක් ඒක සුළු කරන්න ටිකක් අමාරු වෙන්නේ අන්තිම ටික හරි ඒ වගේ ගණන් බය වෙන්න එපා එහෙම එන්නේ නෑ මේ වගේ දැන් හදන ගණන් නම් එනවා 2.8යි 8 බෙදීම 1.4යි 4 ඔව් කී දෙන්නේ උත්තරේ 2යි හොඳයි හරි එතකොට මෙතන ළමයි අපි ගත්තොත් ඉස්සෙල්ලා මේක ලියා ගන්න 2.8යි 8 බෙදීම 1.4යි 4 දැන් මේක ළමයි උඩත් දශම ස්ථාන 2යි යටත් දශම ස්ථාන 2යි නේ අයින් වෙන්න ඕනේ එහෙනම් 100න් වැඩි කරා නම් හරිනේ උඩයි යටයි 100න් වැඩි කරන්න උඩයි යටයි 100න් වැඩි කරා නම් තුල්ලේ භාගයක් එනවා කීයද මේකේ තිත දෙපාරක් පයින්නවා 100න් වැඩි කරද්දි එතකොට උඩ 288යි යට මේ තිත දෙපාරක් පයින්නවා 100න් වැඩි කරද්දි 144යි දැන් ඕගොල්ලෝ දීර්ඝ බෙදීම දාලා හරි දීර්ඝ බෙදීම දාලා
උත්තරය ගත්තනේ දීර්ඝ බෙදීම දාලා 288 144න් බෙදන්න 288ට 144 ඒව හරියටම ළමයි කීයද උත්තරේ? ඔව් 2යි. දෙවරක් 144 288යිනේ හරියටම. ඉතුරු වෙන්නේ නැහැ උත්තරේ ළමයි මේකේ 2යි එන්නේ. උත්තරේ 2යි. ඒ කියන්නේ 2.0 කැල් එකෙන් ගහලා බලන්න 2.88 බෙදුවොත් 1.44න් උත්තරේ 2යි. හරි. දැන් උතරින් ළමයි පාඩම අවසන් වෙනවා. අපි අභ්‍යාස මාලාවේ ගානක් දෙකක් හදලා අවසන් කරමු. හරි නේද? ඒක ලබන සතියේ ළමයි අපි අලුත් පාඩම පටන් ගන්නවා ටියුට් එකේ නේද? ඔයගොල්ලන් ඊළඟ 16 වෙනි පාඩම. හරි. දැන් හැමෝම ළමයි ටියුට් එකේ ප්‍රශ්නාංක අපි යමු මෙහෙම. ඉස්සෙල්ලාම 15 4 අභ්‍යාසෙ. 15 3 නේ? 15 3. අටම හරි ගියා. 15 3 අභ්‍යාසය. ඔව්. 15 3 අභ්‍යාසෙට එන්න. පහළවේ 3 අභ්‍යාසය. පහළවේ 3 අභ්‍යාසය. පහළවේ 3 අභ්‍යාසය. හරිද? හරි. ඔව් ඒකේ ළමයි දැන් අර පළවෙනි ගානේ අපි හදන්න යන්නේ වහදුවේ හැකි. ඔව් ප්‍රශ්නාංක පොඩක් දෙකට එන්න ළමයි. 15 3 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2. එක ඔයගොල්ලෝ ගෙදරදී කරන්න ඒකේ ගණන් 6ක් තියෙනවා. ප්‍රශ්නාංක 2. හරි. කියවන්න. ඒකේ ළමයි මෙන්න මෙහෙම කියනවා. 198 11න් බෙදුවාම අගේ කීයද එන්නේ? 198 11න් බෙදුවාම කීයද? 18යිලු. නේද? 198 බෙදීම 11. උත්තරේ 18යි වේ. ඒ අනුව පහත ඒවායේ අගේ හොයන්නලු. ප්‍රෝමිලක්කන් එක. පළවෙනි එක. මේක පාවිච්චි කරලා මේවල උත්තර ගන්නලු. පළවෙනි එකේ ළමයි 198 1.1න් බෙදුවාම උත්තරේ අහනවා. එකසිය 98 11න් බෙදුවාම උත්තරේ 18යි. 198 1.1න් බෙදුවාම උත්තරේ. මේක දිහා බලලා ඕනනම් කියන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අහනවා රෝමිලක්කන් දෙකේ 198 නේ 198.1.1න් බෙදුවාම උත්තරෙත් අහනවා. රෝමිලක්කන් 3 198.1.1න් බෙදුවාම උත්තරෙත් අහනවා. ඔන්න ඔය තුනේ උත්තර අහන්නේ. දැන් අපි කොහොමද ළමයි මේකේ උත්තර ගන්නෙ? බෙදලත් බැලුවේ ඇයි දැන් ඕනනම් කාට හරි මේකේ 198 බෙදීම 1.1නේ. ඔව්. හරි කියන්නේ ළමයි මේකේ දශම ස්ථාන එකක් පයින්න 10න් ගුණ කරන්න ඕනේ. උඩයි යටයි 10න් ගුණ කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන් ළමයි මොකක්ද දෙන්නේ? උඩ 10න් ගුණ කරාම 198 1980 වෙනවා. 1980 වෙනවා යට 1.1 10න් ගුණ කරාම 1.1 මෙහාට පැන්නාම කීය දෙන්නේ? වාර එකක් පැන්නාම යට 11යි. යට වාර ඔව් 11යි එන්නේ. හරිද බලන්න? දශම ස්ථාන එකක් හින්දා 10න් ගුණ කරා නම් හරි උඩත් 10න් ගුණ කරන්න ඕනේ. ඔව් දැන් මට කියන්න ළමයි 198 11න් බෙදුණා උත්තරේ කීයද? 198 11න් බෙදුණා උත්තරේ කීයද මේකේ? මේදී බලන්න මේ 198 බෙදීම 11 මේ 198 බෙදීම 11 මේකේ යගේ කීයද?
18යි. හැබැයි ළමයි තාම මෙතන බිඳුවක් තියෙනවා. එහෙනම් උත්තරේ කීයද දෙන්න ඕනේ? 198 11න් බෙදුවා නම් උත්තරේ 18යිනේ. මං කියන එක තේරෙනවද? 198 දැන් අපිට ඇවිල්ලා තිනා මේකේ උත්තරේ 1980 බෙදීම 11ට සමානයි කියලා. මේකේ උත්තරේ සමානයි මේ තුල්ලේ භාගයක්නේ. 1980 බෙදීම 11. හොඳට බලන්න. අපිට උඩ දීලා තියෙනවා 198 බෙදීම 11 යගේ කීයද? 198 බෙදීම 11 කියන්නේ 18යි. හැබැයි ළමයි මෙතන උඩ තව මේ බිඳුවක් එන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද? 180යි. කෙල්ලගේ ටක් ගාලා ගහන්න 198 බෙදීම 1.1 බලන්න උත්තරේ මේක එනවද කියලා. ඔය වගේ ගණන් එනවා විභාගෙට. කෙල්ලගේ ටක් ගාලා ගහලා බලන්න උත්තරේ මේක එනවද? හොඳයි. ඔව්. දැන් මේ වලත් ළමයි උත්තර ටක් ගාලා කිව්වේ හැකි. හද ගන්න ඕනේ නැහැ මෙහෙම. සෙනස් හොඳයි. ඔයා ටක් ගාලා උත්තර අරන් දීපුවා මේ දෙකෙත් හරි. නිකන් කණිත් කට්ටියක් කල්පනා කරලා මේ දෙකේ උත්තර නිකන් ගන්න බලන්න ටක් ගාලා කැල්ලේ ගහන්න එපා. හරිද? කැල්ලේ ගහන්න නැතුව. ටිකක් හිතලා බලන්න මේ 198 බෙදීම 0.1. අරගේ 198 බෙදීම 0.01. සිනාෂ් හරි ඔයාගේ හරි. දැන් මෙතන ළමයි ඔන්න බලන්න 198 බෙදීම කීය තියෙන්නේ 0.1 නේ. ඔව්. මේකේ ළමයි දශම ස්ථාන මේකේ දෙකක් තියෙන හින්දා කීයෙන් ගුණ කරන්න ඕනේ? දශම ස්ථාන දෙකක් තියෙන හින්දා 100ෙන් ගුණ කරන්න ඕනේ. නේ? එතකොට මට කියන්න උඩ කීය දෙන්නේ? 198 100ෙන් ගුණ කරාම 19800යි. බෙදීම යට 0.1 හිත 100ෙන් ගුණ කරද්දි වාර 1යි 2ක් පැන්නාම 11ක් නේද යට එන්නේ? 11ක් එන්නේ. ඒක තේරෙනවද? නේද? දශම දෙක වාර දෙකක් පයින්නවා 100ෙන් ගුණ කරද්දි. එතකොට යට 11යි උඩ 198 100ෙන් ගුණ කරාම තව බිංදු දෙකක් ආවම 19800යි. මට දැන් කියන්න මම මේ බිංදු දෙක වහන්නම්. මේ බිංදු දෙක වැහුවාම 198 බෙදීම 11 කීයද? 198 බෙදීම 11 18යි. 18යි. නේද? ඒතකොට මෙතන ඕගොල්ලන්ට 198 බෙදීම 11 18යි. හැබැයි ළමයි තව මෙතන බිංදු දෙක කියන්නේ 100ෙන්. මෙතන ಗುಣ වෙලානේ තියෙන්නේ. 198 ගුණ කිරීම 100 නේ තියෙන්නේ. තේරුණාද? එතන නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන් ළමයි. දැන් උඩ මෙතනත් ඕන නම් 198 ගුණ කිරීම 10 තියාගෙන 198 බෙදීම මේ මෙහෙම ගන්නත් තිබු උත්තරේ. දැන් උඩ 198 ගුණ කිරීම 10 එන්නේ. යට මෙතන 11 එන්නේ. 198 11න් බෙදුවාම ළමයි 18යි. 198 11න් බෙදුවාම 18යි මේ. වැඩි කිරීම 10යි කියන්නේ උත්තරේ මේකේ 180යි. මේක ළමයි උඩ තියෙන්නේ 198 වැඩි කිරීම 100 නේ මේ. 198 වැඩි කිරීම 100. බෙදීම 11. 198 බෙදීම 11 18යි නේ. තව වැඩි කිරීම උඩ 100ක් තියෙනවා ඒකට. ඒ කියන්නේ මේකේ උත්තරේ 10 කීය දෙන්නේ? 18යි බිංදු 2යි කියන්නේ කීයද? 1800යි. 1800යි. එහෙනම් තනියම ඊළඟ ගානේ උත්තරේ හදලා ගන්න. කැල්ලෙත් ගහලා බලන්න මේකේ උත්තරේ හරිද කියලා 1800. හරිනේ. හරි. හරිද හිරු? හරි. හරි ගියා. රශ්මි හරිද කො? අනිත් කට්ටිය? ඔව් හරි හිරුනේ. අර කියන්නේ අන්තිම එකේ උත්තරේ හැමෝම උත්සාහ කරලා අන්තිම ගාන ටක් ගාලා ගන්න. මේ පොඩි රටාවක් නෑ මේකේ 180යි. තව බිංදුවක් ආවා මේකෙදි නේද මේ 1800. එහෙනම් මේකට තව බිංදුවක් උත්තරේට එන්නේ. ඔව් 18 10යි උත්තරේ. 10 8 10යි නේ හරි. හිරුනේ? හරිනේ. 18 10ක් එන්නේ. ඔව් අන්තිම එකේ උත්තරේ ළමයි ප්‍රෝබිලක්කන් 3.
රෝම ඉලක්කම් 3 මම මෙහෙ ලියන්නම් 198 බෙදීම 0.01 නේ මේක ළමයි දශම ස්ථාන යට 3ක් තියෙන ඉඳා 1000න් ගුණ කරන්න ඕනේ උඩයි යටයි 1000න් ගුණ කරන්න ඕනේ එතකොට උඩ ළමයි මම මෙහෙම ලියා ගන්නම් 198 ගුණ කිරීම 1000 හරිද යට 0.01 1000න් ගුණ කරාම මේ දශමතික වාර 3ක් පයින්නවනේ 3ක් පැන්නාම ළමයි යට 11 නේ ඉන්නේ 198 බෙදීම 11 අපි දන්නවා මේ 18යි. වැඩි කිරීම තව 1000ක් උඩ තියෙනවා. ඒ කියන්නේ උත්තරේ ළමයි කීයද? 18000 තමයි එන්නේ. 18000 කැල්ලකෙත් ඕනනම් 198 බෙදලා බලන්න 0.01කින් උත්තරේ 18000ක් එනවා. හරි දැන් හෝම්වර්ක් වලට ළමයි මේ 15 3 අභ්‍යාසයේ ඔක්කොම කරන්න ඕනේ. 15 3 අභ්‍යාසයේ ගණන් ඔක්කොම හදන්න ඕනේ. ඒකේ තියෙන ඉතින් ඔය බෙදන ඒවාම තමයි තියෙන්නේ. ඔය වගේ. හරිද? පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදන ගණන් තියෙන්නේ. ඊට පස්සේ 15 4 අභ්‍යාසයේ කරන්න ඕනේ. 15 4 අභ්‍යාසයේ තියෙන්නේ දශම සංඛ්‍යාවකින් බෙදන ගණන් මම ඒ ගණන් වර්ග දෙකම දැන් කියලා දුන්නා මෙතන. හරි 15 3 අභ්‍යාසයයි 15 4 අභ්‍යාසයයි. ගෙදර වැඩ කියලා මාක් කරගන්න. ගෙදර වැඩ හරිද? ගෙදර වැඩ හරි නේද? හරි. හොඳයි. දැන් උතරින් ළමයි අපි දැන් දවස් මම හිතන්නේ දෙකක් කරා. හරිද? එතකොට මෙතනින් ඕගොල්ලන්ගේ දශම පාඩම ඉවර වෙනවා. හරි නේද? හොඳයි. හරි. ඊළඟ අපි ලබන සතියේ එතකොට පටන් ගන්නවා ඊළඟ පාඩම අනුපාත පාඩම 16 වෙනි පාඩම. හරි. ඔව්. ඔයාලට දැන් මොනවද ගැටලු හසිත තියෙනවා නම් මම නම්බරේ දුන්නා නේද? හසිත. පුතා මේ නම්බරේට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා විස්තර දැනගන්න පුළුවන් ඈ. හරි. 077 90 45 702 WhatsApp හරි normal නැත්නම් කෝල් එකක් හරි අරන් 9න් පස්සේ නැත්නම් හෙට දවල්ට හරි රැයට හරි කෝල් එකක් ගන්න. හොඳයි එහෙනම් අපි මෙතනින් අවසන් කරනවා මේ අභ්‍යාස මාලා දෙක කරන්න ඕනේ. හරි. එතකොට මම ලබන සතිය වෙද්දී ඔයගොල්ලෝ අර අංක ගන්න ඕනේ ටියුට්ස් හරිද? සහ පේපර්ස් ඒ ටික පන්ති ගාස්තු ගෙවලා ක්ලාස් එකට ලොග් වෙන අංකේ ලබන සතියේ ගන්න. මම එතකොට මේ අංකේ බලලා තමයි ක්ලාස් එකට ලබන සතියේ ඉඳන් ඇඩ් කරන්නේ. ඒ ටික මේ සතියේ ඔයගොල්ලෝ හදා ගන්න. මොකක් හරි ගැටලුවක් තිබුණ ළමයි මට කෝල් එකක් දීලා විස්තර දැනගන්න. හරි නේද? ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. හරි මොකක් හරි හදිසිය ඔයගොල්ලන්ට එන්න බැරි නම් එහෙම තිබ්බොත් කියන්න මම ඒක හදලා දෙන්නම් ගානට අංකේ. හරි. එහෙනම් අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම් වෙමු. අලුත් පාඩම අලුත් ටියුට් එක ගන්න ඕනේ, පේපර්ස් ගන්න ඕනේ. හරි. එහෙනම් ආයුබෝවන් බුස්සර්ණයි පරිස්සමට ඉන්න. හරි.